මාතෘකාව ලියාගන්න ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීම. 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 තමයි ලස්සන මාතෘකාව ලියාගෙන කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙවීම. ගිය සතියේ අපි පොඩි දේවල් ටිකක් කතා කරා නේද? සමජත් පක්ෂය, ඍජු කෝණාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය. නේ? මේවයි පරිමිතිය හොයන විදිහ. මේ පාඩමේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ වෘත්තය සම්බන්ධ මේ ගැටලු තමයි තියෙන්නේ. වෘත්තයේ කෑලි වල එක කොටස් වල මේ පරිමිතිය හොයන්න තමයි තියෙන්නේ. හරි. මොකද්ද ඉස්සෙල්ලාම දැන් මට කියන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? කවුද කියන්නේ? මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? මොකක්ද? සරලව කියන මහා ලොකු වචන ඕනේ නැහැ. කොහොම කතා කරන භාෂාවෙන් සරලව හිතේ තියෙන දේ කියන්න. මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? මොන වගේ දෙයක්? ටක්ගාලා හිතේ මෑවෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කොහොම මේක කියලා. නේ? ඒක තමයි ගණන් ටික ටක්ගාලා හදන්න පුළුවන්. නේ? මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? දහම් නේද? ඉස්කෝලේ කරලා තින්දන්නේ නේද? මේ පාඩම් ගොඩක් අර නේද? මොකද්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? ඔව් සාමාන්‍ය කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොන වගේ රූපයක්ද කියලා දන්නේ නැද්ද? අර ධර්ම. යමාලේ මොකද්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ? හරි කමන්නේ. ඔන්න මම දැන් කියලා දෙනවා. හරි කමන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ළමයි වෘත්තයේ කොටසක් නේද? ඔව් අන්න වෘත්තයේ කොටසක් කිව්වොත් අරන්නේ පොඩි හරි දාලා කියාගෙන හරි. සම්පූර්ණ නිර්වචනයක් අවශ්‍ය නැහැ. අඩුතරම දැන් වචනයක් කිව්වට පස්සේ ඒ වචනේ මොන වගේ මේ දෙයක්ද කියලා හිතේම වෙන්න ඕන. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක් කිව්වම ටක් ගාලා මොකද ඍජු කෝණාශ්‍රයක් සමසරයක් හිතේම ලඩක යන්නේ. ඒ ආදාන රූපේ හිතේම වෙන්න ඕන. හරි. මොන මම දැන් කියනවා. ඔන්න අඳින ඉස්සලා කේන්ද්‍රික ඛණ්ඩයක් මම. හරි ළමයි. දැන් අපිට මේ වෘත්තයක් තියෙනවා. මේව තියෙනවා වෘත්තයක්. හරි. මේ කඩේරින් මේ සම්පූර්ණ කරලා තියෙන වෘත්තේ. ඊට මේ කඩේරින් තියෙන වෘත්තේ මම මෙන්න මේ කෑල් කොටස විතරක් කණීරෙන් අඳිනවා. හරි. කණීරෙන් අඳිනවා. ඊට පස්සේ මෙහෙම ඉරවල් දෙකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන වෘත්තය මොකද්ද මේ මැද තියෙන්නේ? වෘත්තය මැද තියෙන්නේ මොකද්ද? දහම් වෘත්තය මැද තියෙන්නේ මොකද්ද පුතා? අරය වෘත්තය මැද තිත. වෘත්තයේ මැද තිතට මොකද්ද අපි කියන්නේ? වෘත්තයේ මැද තියෙන්නේ මොකද්ද? අරය නේද? නෑ වෘත්තයේ මැද තිතක් කියලා තියෙන්නේ වෘත්තයේ මැද. ඒකට මොකද්ද අපි කියන්නේ? වෘත්තයේ මැද තියෙන තිතට මං අහන්නේ මොකද්ද කියලා? කේන්ද්‍රික කෝණයද? කේන්ද්‍රය මොකද්ද වෘත්තයේ මැද තියෙන්නේ? ඊටදී කිව්වා
නේද? වෘත්තයේ මැද තියෙන සිදුරක් මොකක්ද කියන්නේ මාළි? එහෙම පුතා. වෘත්තයේ මැද තියෙන සිදුර මොකක්ද කියන්නේ? කේන්ද්‍රය. කේන්ද්‍රය. ඔව් ඒක මට කියා ගන්න ඕන. හරි. ඕනෑම වෘත්තයක මේ මැද තියෙන සිදුර අපි කියනවාම කේන්ද්‍රය. හරි. ඒක ඕන වෙනවා කේන්ද්‍රය. හරි. ඊට පස්සේ මේ කේන්ද්‍රයේ ඉඳලා අපි මේ වටේ තියෙන වක්‍රයට මොකක්ද නමක් කිව්වම මේ වක්‍රයට අපි කියනවා මොකක්ද කියලා? වෘත්තයක වටේ තියෙන වක්‍රයට මොකක්ද කියන්නේ අපි? මොකක් කියලාද කියන්නේ? චාප දිග. නෑ නෑ සම්පූර්ණ වෘත්තයේ වක්‍රයට අපි නමක් කිව්වම ඊට සතියේ. ඒකට අපි කියන මොකද්ද? ඔව් කියන්න බෑ. ඊට කොට පාඩම මතක් කරගන්න නේද? වෘත්තයේ වටේ තියෙන මෙන්න මේ වක්‍රයට මම නමක් කිව්ව නේද? එක නමක් කිව්ව පරිමිතිය නේද? එකක් කිව්ව පරිමිතිය. ඔව් මේ වටේ තියෙන වක්‍ර දාලට එකක් කිව්ව පරිමිතිය කියලා. තව නමක් කිව්වා. මොකක්ද අනිත් නම? පරිදිය. පරිදිය ඈ ඒව මම කියා ගන්න ඕනේ මේ වෘත්තයේ තියෙන වටේ වක්‍රයට අපි කියනවා පරිමිතිය එහෙම නැත්නම් කියනවා පරිදිය. හරි මේ වචන කොට මම කියා ගන්න පරිදිය. හරි පරිදිය. හරි මම කරන්නේ මොකද මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා පරිදියට මෙම රේඛා දෙකක් අඳිනවා. ඔන්න එක රේඛාවක් මෙතෙන්ට අඳිනවා අනිත් රේඛාව මෙතෙන්ට අඳිනවා. හරි දැන් කේන්ද්‍රයේ ඉඳලා මෙහෙම පරිදියට අඳින රේඛාවට අපි තව නමක් කිව්වා. මොකක්ද කියන්නේ? කේන්ද්‍රයේ ඉඳලා පරිදියට අඳපු රේඛාවට නමක් කිව්වා. මොකක්ද ඒ නම? කියන්න බං. කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා පරිදියට අඳින රේඛාවට මොකක්ද කියන්නේ අපි? යමාලේ ඔන්න වෘත්තයක් තියෙනවා. හරි. මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මම පරිදියට රේඛාවක් අඳිනවා. මේ රේඛාවට මොකක්ද අපි කියන්නේ? කේන්ද්‍රයේ ඉඳලා අඳින රේඛාවට කියන්නේ මොකක්ද? වෘත්තයේ කොටස් ටික නම් කට්ටක් ගාලා පුළුවන් එන්න ඕන ඈ. මොකද මතක නැද්ද? ඕන වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා පරිදියට අඳින රේඛාවට අපි නමක් කියනවා. මෙහෙම ඇඳලා තියෙනවා. මෙන්න කේන්ද්‍රය මෙන්න පරිදිය. පරිදියක තැනකට අඳින රේඛාවට අපි නමක් කියනවා. මොකක්ද කියන්නේ? යමාලේ කියන පුතා අරය. අරය. හරියටම හරි. very good. ඒකට අපි කියනවා මොකද්ද? අරය. ඒක හොඳට මතක තියාගන්න. මොකද සමහර ගණන් වල අපිට මේව වචනෙන් දෙනවා. හරි. දැන් යම්සි ළමයකට වෘත්තයක් මාක් කරලා මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම තියෙන රේඛාවට අරය කියලා ටක් කරලා දැක්කට පස්සේ දැන් මේ තේරෙනවා. නමුත් වචන වලින් දුන්නොත් කියලා වෙන්න බෑ. ගණන් වල සමහර ගණන් වල දෙනවා කේන්ද්‍රයේ සිට පරිදියට අඳි රේඛාව. ඒතර ළමයට ටක් කරලා මතක් වෙනවා මේ මොකක්ද කියලා. මොකක්ද ඒ? ඒක කෙලින්ම අරය. හරි. මොකද සමහර ගණන් වල එහෙම දෙනවා. රූප දෙන්නේ නැතුව වචනෙන් දෙනවා. වචනෙන් දුන්නට පස්සේ ඔයගොල්ලෝට පුළුවන් වෙන්න ඕන ඒක හරියට අඳුන ගන්න. හරි. වෘත්තයක ඔන්න දැන් ආය මතක කරන්න බෑ. ඔන්න ගානක දියලා තියෙනවා දහම් බලා ගන්න. යම් වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිදියට ඇඳි රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි කියලා දෙනවා. හරි. මොකක්ද ඒ? එතකොට ඒ වෘත්තයේ අරය කීයද? අරුණු දහම් කිව්වේ සෙන්ටිමීටර් 5යි. අන්න සෙන්ටිමීටර් 5යි. මොකද ගණිත ගැටලු මෙහෙම ලස්සන නිර්මාණාත්මකව එකම විදියට දෙන්නේ නැහැ ඔයාලට. හරි. ඊටි පොඩි පොඩි වෙනස්කම් කරලා දෙනවා. ඒ නිසා ඒ වගේ පොඩි දේවල් කොහොම උඩට ගන්න. හරි. ඔන්න. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද? ඔන්න මැද තියෙන විදිහට කේන්ද්‍රය. මේ කේන්ද්‍රයේ ඉඳලා අපි පරිධිය රේඛාවක් අඳිනවා. මේකට අපි කියනවා අරය කියලා නේද? අරයට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ රේඩියස් කියලා නේද? රේඩියන් ඒකට අපි සංකේතය දාගන්න මොකද අර සංකේතවත් කරන්නේ මොකද මොන ඉංග්‍රීසි අකුර මොකද්ද? අරේ සංකේතවත් අකුර මොකද්ද ඉංග්‍රීසි අකුර? අරය. R. අන්න හරි. අරේ අපි R. ඔව් අරේ සාමාන්‍යයෙන් සිම්පල් R කියලා නම් කරනවා නේද? හරි. ඔන්න එක R කෙනෙක් නම් කරනවා මෙන්න කේන්ද්‍රයේ මේ පරිධි ළඟ R එකක්. හරි. එතන එක R කෙනෙක් මෙන්න ඒ කේන්ද්‍රයේ ඉඳලම තවත් රේඛාවක් අඳිනවා. ඔන්න ඒ තවත් R කෙනෙක්. හරිද? එතකොට අපිට එක කේන්ද්‍රයක ඉඳලා පරිධියට අරයන් කීයක් අඳින්න පුළුවන්ද? යම් වෘත්තයක කේන්ද්‍රයක ඉඳලා පරිධියට අරයන් කීයක් අඳින්න පුළුවන්ද?
අරයන් කීයක් අඳින්න පුළුවන්? වෘත්තයක් කියන මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මේ පරිධියට මෙහෙම අරයන් කීයක් අඳින්න පුළුවන්? මෙහෙම. කොච්චර අඳින්න පුළුවන්ද? තමන්ට කැමති ප්‍රමාණය. කැමති ප්‍රමාණය. තමන්ට කැමති ප්‍රමාණය. කැමති ප්‍රමාණය. එහෙම නැත්නම් අනන්තය කියලා කියනවා. අනන්තය කියලා කියන්නේ හාම්පුණ නේද? ගණන් කරන්න බැරි තරම අනන්තය. හරි. ඕන තරම් ප්‍රමාණයක් අඳින්න පුළුවන්. හරි. මේකට අපි කියනවා අරය කියලා. හරි. යොමාලියද හිමාසි එන්නේ නැති පාඩක් තියෙන නේද? මේ පරාද නේද? මෙසේජ් එකක් දැම්මනේ යොමාල් නේද? ඔව් සර්. ඔව් කමන්න අපි පාඩම කරගෙන යමු. ඒ මුත් යාට වීඩියෝ එක දාමු නේද? මොකද සම්පූර්ණ වීඩියෝ එක දාන්න නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. පන්තියට සහභාගී වෙන්න බැරි වුණත් මේ වීඩියෝ එක දිහා බලන්න නෝට් එක ලියා ගන්න පුළුවන්. අපි කරගෙන යමු පන්තියේ. මම සමාට එන්න පුළුවන් නේ. හරි කමන්න. අපි පන්තිය කරගෙන යමු. ඔන්න දැන් අතන මම දැන් ඔයාලට මේ කේන්ද්‍රික කාණ්ඩයට එන්න හදන්නේ. ඔන්න කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අන්නෝ රේඛා දෙකක්. මේ රේඛා දෙක කියන උදා අපි අරයන්. එහෙනම් ඔන්න අරයන් දෙකක් අඳිනවා. හරි. යම් වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා අරයන් දෙකක් අඳිනවා. අන්න එතකොට වෙන් වෙනවා මේ පරිධියෙන් සම්පූර්ණ පරිධිය කියන වෘත්තයේ සම්පූර්ණ පරිධියෙන් යම් කොටසක් වෙන් වෙනවා. මෙන්න මෙහෙම කොටසක් වෙන් වෙනවා. මේ තියෙන්නේ මම මේක කොට ඊතලයකින් වක්‍ර ඊතලයකින් දාලා පෙන්නනවා. හරි. නේද? මෙන්න මෙතෙන්ටයි. නේ මෙහෙම කොටසක් වෙන් වෙනවනේ. මෙන්න මේ කොටසකට අපි කියනවා මොකක්ද කියලාද? ඒකට කියනවා අපි මොකද්ද? ඡාප දිග. හරිද? මොකද්ද? ඡාප දිග. ඒක හොඳට මතක තියාගන්න. ඡාප දිග. හරි. ඡාප දිග. හරි. දැන් මොකද ඡාප දිග කියලා කියන්නේ මොකද්ද එතකොට? මම කියන්න බෑ ඡාප දිග කියන්නේ මොකද්ද කියලා. රූපේ දිහා බලන නිකන් පැහැදිලි කරන කවුරු හරි ඡාප දිග කියන්නේ මොකක්ද කියලා මට රූපේ දිහා බලන චුට්ටක් පැහැදිලි කරන්න. ඡාප දිග කියන්නේ මොකක්ද? වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා රූපේ දිහා බලන අදහම් කියනකොට මොකක්ද ඡාප දිග කියලා කියන්නේ? වෘත්තයක කොටසට අදාළ වක්‍ර කොටසේ දිග ඡාප දිග ලෙස වෘත්තයක ඕන වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා අපි අරයන් දෙකක් ගන්නවා කැමති විදියට. හරි අන්නේ අරයන් දෙක ගැහුවට පස්සේ මෙන්න මෙහෙම වෙන් වෙනෝනේ කොටසක්. අන්නේ වක්‍ර කොටසට අපි කියනවා ඡාප දිග කියලා. හරි පොඩි අදහසක් තියාගන්න. හරි. ඉස්සර ගන්න ඕනේ. හරි. අපමණ මේ රූපේ ඇඳලා ඉස්සලා මේ රූපේ ලස්සනට ඇඳලා නම් කරගන්න. අරයන් දෙක මාක් කරලා වෘත්තයේ මේ හරිය කඩේරින් මාක් කරන්න මේ ඡාප දිග විතරක් highlight කරන්න. හරි. මේ විදිහට දාලා නම් කරන්න ඡාප. රූපයක් ඇඳලා මෙන්න මේ රූපය ඇඳ ගන්න පැහැදිලි. යොමාලි බෝඩ් එක පේනවද පුතා? ඔව් සර්. හොඳයි පුතා. හොඳ ලස්සන රූපයක් ඇඳ ගන්න. දහම් පේනවද? ඔව් සර්. හරි හොඳයි. ඇඳ ගන්න පුතා. රූප සටහන ඇඳ ගන්න. රූප සටහන ඇඳලා නම් කරගන්න. ඡාප දිග කියන එක මොකක්ද කියලා ආයෙ අහනකොට පුළුවන් වෙන්න ඕන. ඡාප දිග.
හරිද ළමයි අඳගෙන තව වෙලා වුණද විනාඩියක් දෙන්න සර්. හරි හොඳයි මම හරි සර්. හොඳයි මේ යුමාලිත් හරිද හරි සර්. හරි හොඳයි හරි හොඳයි අපි දැන් පුතා බලමු දැන් මේකේ නිර්වචනය ලියා ගන්න. දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයක් කිව්වේ මොකක්ද කියලා මේ අහුවට පස්සේ පොඩ්ඩක් කියනවා අදහසක් තියෙනවා. හරි මෙහෙම ලියා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් යනු පොඩි ඡේදයක් විදිහට ලියා ගන්න මේක පොඩ්ඩක් හැඳින්වීම. කේන්ද්‍රික ඛණ්ඩය ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් යනු ලියා ගන්න. නිර්වචනය ලියා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් යනු කේන්ද්‍රික ඛණ්ඩයක් යනු යම් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක් යනු යම් වෘත්තයක කේන්ද්‍රයේ සිට යම් වෘත්තයක කේන්ද්‍රයේ සිට යම් වෘත්තයක කේන්ද්‍රයේ සිට යම් වෘත්තයක කේන්ද්‍රයේ සිට අරයන් දෙකක් වෘත්තයේ පරිධියට ඇඳි විට එම අරයන් දෙක මගින් පරිධියේ මායින් වූ කොටසට
මායිම් වූ කොටසට කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස කියනු ලැබේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස කියනු ලැබේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස කියනු ලැබේ. ළමයි ලියාගත්තද? මේකේ වැඩිද කියවනවා නැත්නම් එහෙම කියන්නද කරලා? ලියාගත්ත ළමයි කියපු දේ ලියාගත්තද? දහම් ලියාගත්තද? ඔව් සර් දැන් ඉවරුනේ. හරි. එතකොට මේ යොමාලි ලියාගත්තද? ඔව් සර්. මේ මොකද මම කියනවා වේගය වැඩි නම් කියන්න මම අඩුවෙන් කියන්න එහෙමින් කියන්නම් තව වේගය වැඩිද ලියා ගන්න පුළුවන්ද කියනවා ගානේ ගැටලුවක් නැද්ද? ගාන හොඳයි සර්. එතකොට යොමාලිට කොහොමද ලියා ගන්න පුළුවන්ද ගානේ කියනවද? පුළුවන් සර්. හරි හොඳයි. ඔන්න දැන් පුළුවන් වෙනවා දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් කියන්න පුළුවන් වෙනවා. හරිම සරලවම තියන්න. මහා ලොකුට ඔලුවට ගන්න එපා. කඩපාඩම් කරන්න යන්න එපා. පොඩි සරල අදහසක් තියාගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් කියවම ටක් ගාලා හිතේම යවෙන්න ඕන. මොකද යම් දෙයක් කියවම ළමයින්ට එක එක දේවල් ටක් ගාලා හිතේම යවෙනවනේ රූපේ නේද? ඒ විදිහට මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කිව්වට පස්සේ ටක් ගාලා හිතේ රූපෙම යවෙන්න ඕන. මොකද කේන්ද්‍රික ඛණ්ඩයක් කියවලා මොකද? වෘත්තයක කේන්ද්‍රයේ ඉඳලා අරයන් දෙකක් හැන්දට පස්සේ අර පරිධිය මෙංගිනවනේ කෑල්ල අන්නේ මේ කොටස සම්පූර්ණ කොටසට අපි කියන මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරිම සරලවම කියන්න. ලොකු බර වචන ඕනේ නැහැ. හරිම සරලයි. වෘත්තයක් ගන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අරයන් දෙකක් ඇඳලා ඊට පස්සේ මෙතනින් මෙංගින මේ කොටස අන්න මේ කෑල්ලක පොඩි කෑල්ලක් වෙනවා. මෙන්න මේ කෑල්ලට අපි කියන මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. අන්න ඒ වගේ පොඩි සරල මතකයක් දෙන්න ඕන. ලොකු බර විදියට දෙන්න එපා. මොහොත සරලව පොඩි මතකයක් දෙන්න. පොඩි කියන්නේ සරලව ඒ අවශ්‍ය දේ හරියට රූපයේ දෙමවා ගන්න. හරි. ඒකට අපි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියනවා. ඊට පස්සේ උදා අපි කේන්ද්‍රික කෝණයකින් දෙත් කොට අදහසක් ගන්නවා. හරි. අලුත් ඡේදකින් ලියන්න මෙහෙම. අලුත් ඡේදකින් ලියා ගන්න. අලුත් ඡේදකින් ලියා ගන්න. අලුත් ඡේදකින් ලියා ගන්න. කේන්ද්‍රික කෝණයක් යනු අපි කලින් කිව්වේ කේන්ද්‍රික ඛණ්ඩයක්. දැන් මම කියන කේන්ද්‍රික කෝණයක්. හරි. කේන්ද්‍රික කෝණයක් යනු ලියා ගන්න. කේන්ද්‍රික කෝණයක් යනු ඒක හරියට ලේසියෙන් මතක තියාගන්න. කේන්ද්‍රික කෝණයක් යනු දන්න ළමෙක් ඉන්නවා මට කියන්න මොකක්ද කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ? කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද? ඉස්සලා මම කියන්නේ ඉස්සලා. මම හරි කැමතියි ඔය දන්නව වචන වලින්ම තමයි ප්‍රකාශ කරන්න. කිසිම දෙයකට බයින්නේ නැහැ. තමන්ගේ අදහස තමන්ට තේරෙන දේ කියන්න. ඒක වටිනා මාර්ගයකට. හරි. මොකද උද අහලා තියෙන විදිහට කේන්ද්‍රික කෝණය. පොඩි අදහසක් කිව්වනම් ඇති. මහලොකු මේ බර වචන දාලා නිර්වචන වචන නැහැ ගණිතයට. හරි. ඒව සිංහල වගේ කරනකොට ඒ ඕන. ආයිත්නේ. දැන් අපිට මේ ගණිතයේදී මහලොකු නිර්වචන ඕනේ නැහැ. අදහස කියවනවා නම් ඇති. ඒ ඔළුවට ළමයිගේ මානසික මේක අවබෝධය තියෙනවා කියලා දැනනවා නම් ඉතින් මට ඒක වෙන්න ඕන. මොකද කේන්ද්‍රික කෝණය කියන එකක් ගන්න මතක් වෙන්න. දැන් මතකයි දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කොහොමද අකරපු වෙනවා ආරයන් දෙකයි මධ්‍ය කැලලයි මේ වගේ පොඩි නේ ත්‍රිකෝණයක් වගේ තියෙන රවුන්ඩ් කැලලක් කියන එක නම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියනවා නේ. ඊට පස්සේ මම අහන්නේ කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික කෝණය. ඒ වගේ පුංචි අදහසක් තියෙනවද කේන්ද්‍රික කෝණය ගැන? ඉස්කෝලේ මේ පාඩමකට ගියේම නැද්ද දහම්? ගියාද නැත්නම් ගිහිල්ලා මතක නැද්ද මොකද? දැන් නේ පළවෙනි 10 අවසරේ පළවෙනි යා කරේ නෑ පීරියඩ්. හවුනේ? පීරියඩ් එක කට් කරා. අයියෝ. ඒව නම් හොඳ වැඩ නේද හම් මේ එහෙම කරන්න එපා. හොඳේ. මොකද මොන දේ වුණත් එක වචනයක් හරි අපි ඉගෙන ගන්න ඕන. හරි. කවදාකවත් පීරියඩ් නම් කට් කරන්න එපා. ඒ වගේ වැරදි අරන් කරන්න එපා මේ එහෙම කරොත් නම් හරියන්නේ නැහැ පුතා. හරි. මොන ගුරුවරයා ආවත් පන්තියේ ඉන්න ඕන. හරි එක වචනයක් හරි වැදගත් වෙනවා. හරි. නිකම් ගුරුවරට මේ
ඒ වැඩ කරන්න එපා ඊට පස්සේ හොඳේ. මොකද මේ ඒක හොඳ වැඩක් නෙමෙයි. හරි සර්. හරි. ඒකයි. අපේ කොහොමද ජොමාල්ට කොහොමද ඉස්කෝලේ කරාද තාම මේක පාඩම පරිමිති පාඩම. ඔව් සර්. දැන් මම නැද්ද? මාස් පාක්කයක් කියනවා නේද? මේ මම කියන්නේ පුතා අද කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද කියලා. කොතනද කොහොම වෙනවද කියලා. මතක නැද්ද? මතක නැනේ. හරි කමන්නේ. මම දැන් කියලා දෙනවා. හැබැයි මම කියලා දුන්නාට පස්සේ මම තියා ගන්නවා. හරි. මැද සර් ඔය මැද පිටට ඉස්සරහින් තියෙන කෝණේ නේද? මොකක්ද ඇහුන්නේ? ඔය අයිය කියලා. පිටට ඉස්සරහින් තියෙන කෝණේනේ. පිටට ඉස්සරහින් තියෙන කෝණේනේ. ඔව් පිටට ඉස්සර හරි කවන්න. ඔය ඉතිරි වුණ කොටසේ තියෙන මැද නේද කෝණේ තියෙන්නේ. මෙතන ගා මෙතනද? ඔව් අන්න එහෙම හරි පොඩි හරි අදහසක් එන්න ඕන. හරි. ඔන්න මම දැන් කියනවා මොකද කියලා හරියටම කේන්ද්‍රික කෝණය කියලා කියනවා. හරිම සරලයි. පොඩි සරලවම තියාගන්න. මේ වචන විතරයි. දැන් කේන්ද්‍රික කණ්ඩ ඒගොල්ලෝ මහ ලොකු වචනයක් නෙමෙයි. මේ වචනේ විතරයි අත්තම කියන්නේ කේන්ද්‍රික කණ්ඩ කියලා එක නමක් විතරයි. ලොකුවට නම තිබුණට පොඩි දෙයක් තියෙන්නේ. කේන්ද්‍රික කණ්ඩයක් කියලා කියන්නේ මේ වෘත්තයක අර පොඩි අරයන් දෙක සහ මේ පන්තියේ කොටසින් වෙච්ච මෙන්න මේ වගේ කැලෙන් අපි කියනවා කේන්ද්‍රික කණ්ඩයක් කියලා. හරි මේ කේන්ද්‍රික කණ්ඩේ ඇතුලේ තමයි කේන්ද්‍රික කෝණය තියෙන්නේ. කේන්ද්‍රික කෝණය කියන්නේ පුතා මෙහෙම කේන්ද්‍රික කණ්ඩයක් අඳිනකොට අපි අරයන් දෙකක් අඳිනෝනේ. මෙන්න මේ අරයන් දෙක අතර තියෙන කෝණයට අපි කියනවා මොකද්ද? කේන්ද්‍රික කෝණය කියලා. දැන් මතකයි දැන් මතක් වෙනවා නේ. මම ඉස්කෝලේ කරා නම් දැන් මතක් වෙනවා. මොකද්ද කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ? මෙහෙම කේන්ද්‍රික කණ්ඩයක් අඳිනකොට මේ අරයන් දෙක අතර කෝණයක් හැදෙනෝනේ. මෙන්න කෝණය. මෙහෙම කෝණයක් හැදෙනෝනේ. මෙන්න මේ කෝණයට අපි කියනවා පුතා මොකද්ද? කේන්ද්‍රික කෝණය කියලා. හරි දැන් මතක් වෙන්න ඕනේ. මේකට තමයි අපි කියන්නේ කේන්ද්‍රික කෝණය කියලා. කේන්ද්‍රික කෝණය. හරි කේන්ද්‍රික කෝණය. හරි මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කේන්ද්‍රික කෝණය තමයි මේ තියෙන්නේ. හරි දැන් මොකද දැන් කියන්න බලන්න එහෙනම් දැන් කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ මොකද්ද කියලා. නිකන් අදහසක් කියනවා ඔයගොල්ලෝ කොහොමද අඳුරගන්නේ කේන්ද්‍රික කෝණය? මොකද්ද ඔලුවට මැවෙන්නේ කේන්ද්‍රික කෝණය කියුවට පස්සේ? මොකද්ද මැවෙන්නේ කේන්ද්‍රික කෝණය? කියන්න පුතා මොකද්ද කේන්ද්‍රික කෝණයක් කියන්නේ දැන් කියලා දුන්නා. මොකද්ද කේන්ද්‍රික කෝණය කියන්නේ? කවුරුත් ළමයි මට කියන්න දැන් කේන්ද්‍රික කෝණය කියන්නේ මොකද්ද? දහම්පොට පැහැදිලි කරන්න මේක කේන්ද්‍රික කෝණයක් කියන්නේ දැන් කියලා දුන්නානේ. දැන් ඒකට අනුව ඔයාලට තේරුම් දෙන්න කියන්නේ දැන් කේන්ද්‍රික කෝණයක් කියන්නේ මොකද්ද කියලා. මම දැන් පොඩි අදහසක් දුන්නා කේන්ද්‍රික කෝණය කියන්නේ. මොකද්ද වැටහුනේ කේන්ද්‍රික කෝණයක් කියලා කියන්නේ? අරයන් දෙක අතර තිබෙන මැද කෝණය. අන්න හරි. අන්න එහෙම බොහොම සරලව ඔලුවට ගන්න ඕක. මහා ලොකු මේ වචනේ විතරක් උදාත ඔය කේන්ද්‍රික කෝණ කේන්ද්‍රික ඛණ්ඩ ළමයි බය වෙනවා ඉතින්. ඌට බය වෙන්න එපා. මේ කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ අරයන් දෙකක් තියෙනවනේ. මෙන්න මේ අරයන් දෙක අතර කෝණය. හරි. අරයන් දෙක අතර කෝණය කිව්වට පස්සේ ඉදිරි ගණන් වලට ඔයාලට ඉර වෙන තැනක් තියෙනවා. හොඳට මතක තියාගන්න. දැන් ඡාප කොටසක් තියෙනවනේ. මෙන්න මේ පරිධිය කොටස. මේ පරිධිය කොටස ඇතුලේ තියෙන කෝණය තමයි කේන්ද්‍රික කෝණය වෙන්නේ. අදාළ කේන්ද්‍රික ඛණ්ඩෙට. මොකද පුතා මේ පිටිනුත් තව කෝණයක් නිර්මාණය වෙනවා. හරි. ඒක මම තීටා ඩෑෂ් කියලා. තීටා 1 කියලා කියන්න. ඒක මම තීටා ඇල්ෆා කියලා කියන්න. ඇල්ෆා කියලා නම් කරමු. හරිද? ඒක ඇල්ෆා කියලා නම් කරොත් මෙතන ඒක චුට්ටක් බලා ගන්න. ඒ කේන්ද්‍රික කෝණය පොඩ්ඩක් ළමයින්ට පැටලෙන තරම් තියෙන ඉස්සරහ ගණන් වලට ඒක අහුවෙවි. පොඩ්ඩක් මම කියන කේන්ද්‍රික කෝණය කියනකොට මේ අරයන් දෙක අතර කෝණය වගේම අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ ඡාප දිග තියෙනවනේ. අන්නේ ඡාප දිග ඉස්සරහින් තියෙන කොටසම වෙන්න ඕන. හරි. සමහර ගණන් වල මෙහෙම පිටින් දෙනවා කෝණයක්. මේ පිට කෝණය නෙමෙයි. දැන් කෝණ දෙකක් නිර්මාණය වෙනවා අතරම වෘත්තයක් ගත්තට පස්සේ වෘත්තයේ මෙහෙම වෘත්තය ඔන්න කේන්ද්‍රය.
අර මෙහෙම ජාප කොටසක් දානවා. හරිද පුතා? දැන් මෙතන එක කෝණයක් ගන්නකොට දැන් පිටිනුත් තව කෝණයක් තියෙනව නේද? ඒක අපි හිතමු ඇල්ෆා කියලා. දැන් ඕගොල්ලෝ අංක වලින්ම ගත්තොත් මෙහෙම එනවා. දැන් අපි හිතමු ඔන්න මේකේ අංශක 60යි. හරිද? එතකොට මේ බාහිර කෝණය කීයද? වටේ කෝණය කීයද? ඔන්න වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය අතර මේ කේන්ද්‍ර කෝණමාංශ 60යි කියලා දෙනවා. හරි එතකොට වටේ කෝණය කීයද? පිටින් තියෙන කෝණය කීයද? 300යි. 300යි. very good. අන්න හරි පුතා. මේකේ දුර 300යි. හරිද? මේක 300යි. නේද? මොකක්ද මේ නීතිය? ඒක ප්‍රමේයයක් අපේ. ඉස්සරහ ජාමිතියද උගන්වනවා. හරි. ලක්ෂයක් වටා මොකද්ද? බද්ධ කෝණ වල එකතුව අංශක 360යි. හරි. ඔය ඉස්සරහට පරිමි මේ ජාමිතියද කතා කරමු. හරි. හරි. දැන් මම හොඳින් හරි. එතකොට මේකේ 60 හැදුනොත් 300 කියලා අපි දන්නවා. එතකොට අපි මේ අපිට දීලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩය වෙන්නේ මෙන්න මේක. A B C. හරි. මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ ගන්න කෝණය වෙන්නේ 60ද 300ද? අපි ගන්න ඕන. කෝණ දෙකක් තියෙනවා. කොයි එකද අපි ගන්නෙ? 60. 60 පුතා. ඔව් 60 ගන්න ඕන. 60 ගන්නේ මොකද අපි මෙන්න මේ කොටස දිනවනේ. මෙන්න මේ කොටස ඉස්සරහාන් තියෙන කෙනා තමයි ගන්න. හරි. ඕගොල්ලෝ ගණන් වල වරද්දන්න මොකද කරන්නේ? මේ 60 දෙන්නේ නැතුව මෙහෙම බාහිරව තියෙන කෝණය දෙනවා. බාහිරව තියෙන කෝණය දීලා කරන ළමයින්ට ගන්න හදන්න දෙන්න. ළමයි කෙලින්ම කෝණය එන්නට දාන්න 300. ගන්න සම්පූර්ණේ වැරදි. හොඳටම තියාගන්න කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික කෝණය වෙන්නේ එම ඡාප දිග තියෙනවනේ. මෙන්න මේ ඡාප දිගට එම තියෙන ඉස්සරහින් තියෙන කෝණය වෙන්න ඕන. හරි. මේ 300ට අදාළ වෙන ඡාප කොටස තමයි මේ ලොකු කොටස. අතන වෘත්තයේ එක කොටසක් වෙන්නකොට අනිත් තවත් කොටසක් වෙනවා ඡාප කොටස. ඒක වෘත්තයක එක කොටසක් වෙනකොට අනිත් පැත්තෙන් තව කොටසක් තියෙනවා. ඡාප කොටස් දෙකක් නේ. මෙන්න මේ මේ එක අදාළ කොටසක් අහුවකින් ඡාප දෙක ඊට සම්මුඛව ඉදිරියෙන් තියෙන කෝණය තමයි පුතා ඊට මේ කේන්ද්‍රික කෝණය වෙන්නේ. හරි. දැන් තුටක් මේක θීටා කියලා දාලා මේක කේන්ද්‍රික කෝණය කොට නම් කරන්නට අකාර උඩ රූපයෙන් පුතා මේක θීටා කියලා දාලා මේ ආරයන් දෙක අතර කෝණය මේක කේන්ද්‍රික කෝණය කියලා දාගෙන මම මේ කියන දේ ලියා ගන්න. ළමයි දැන් විනාඩියෙන් කට් වෙනවා. හරි. විනාඩියෙන් කට් වෙනවා. මම ආයේ අලුතෙන් ලින්ක් එකක් දානවා. අලුතෙන් දාන ලින්ක් එකෙන් එන්න ඕන. අර පරණ ලින්ක් එකෙන් එන්න බෑ. අලුතෙන්ම දාන ලින්ක් එකෙන් එන්න ඕන. හරි. උඩ දැන් කට් වෙවි. මම ලින්ක් එක දාන්න. ලින්ක් එක දාලා අපි කතා කරමු. හරි. ඊට කේන්ද්‍රික කෝණය ඒක පොඩ්ඩක් ලියා ගන්න. හරි. මේ ආරයන් දෙක අතර කෝණය කීයද කියලා දාලා ඒක නම් කරන්න කේන්ද්‍රික කෝණය කියලා. හරි. මම දැන් කේන්ද්‍රික කෝණය කියන මොකක්ද කියලා කියන්නම්. ඉස්සලා කිව්වේ නෑ නේද? කේන්ද්‍රික කෝණය යනවා. හොඳයි පුතා. කේන්ද්‍රික කෝණය යනවා. මේක ඇඳලා ඉරයිද ළමයි? ඔව් සර්. හරි. මෙහෙම ලියා ගන්න. කේන්ද්‍රික කෝණය යනු ඒක ගැන පොඩි අදහසක් තියා ගන්න. හරි. ලොකුවට හිතන්න දෙයක් නැහැ. මහා බරපතල චලන දෙන පුංචියට සරලව යාලා දේවලු තිබුණා නැති. කේන්ද්‍රික ඛණ්ඩයක් මොකක් ගන්නවද දක්වන්න ඕන. මෙහෙම ආරයන් දෙකයි පද්‍ය කැලල. නේ? ඊටසේ කේන්ද්‍රික කෝණය කොහොමද මතක් වෙන්නේ? ආරයන් දෙක අතර හැදෙන කෝණ. හරි. ඒක. හරි නේද යන කේන්ද්‍රික කෝණය යනු යම් කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික කෝණය යනු යම් කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙක අතර
අරයන් දෙක අතර සෑදෙන අරයන් දෙක අතර සෑදෙන අරයන් දෙක අතර සෑදෙන කෝණය වේ. හරිද? සරලව උඩට ගන්න. අරයන් දෙක අතර සෑදෙන කෝණය වේ. හරි. කෝණය වේ. හරි. හරි. හොඳයි පුතේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෝකෙම එක පාටම ගණන් හදන්න ගියේ නෑ. මොකද එකපාරට ගණන් හදන්න කියලා නෑ. ළමයින්ට මෙන්න මේ මූලික දැනුම තියෙනවා. සර් කවුද කියන්නේ? සර්ට ඔව් මොකද? සර්ට සිග්නල් මදි කියලා පෙන්නනවා නේද? ඔව් ගැටලුවක් නෑ. ඔයාලට ඇහෙන්න මං කියන්නේ නේද? ඇහෙනවා සර්ව එච්ච සමහරක් වෙලාවට පේන්නේ. ඔව් හරි. කේන්ද්‍රික කෝණය නේද? හරි. කේන්ද්‍රික කෝණය ගැන සම්පූර්ණයෙන්ම ලියාගත්තද කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද කියන එක? ඒකේ සම්පූර්ණ නිර්වචනය ලියාගත්තද? කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද කියලා? කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද කියන එක ලියාගත්තද සම්පූර්ණයෙන්ම? ඔව් සර් ඔව්. හරි. ඔන්න එන හරි. ඔන්න. දැන් ඔයගොල්ලෝ පොඩි අදහසක් තියෙනවා මෙච්චරයි. කේන්ද්‍රික ඛණ්ඩයක් රූප පස්සේ මෙන්න ආරයන් දෙකක් තියෙනවා. මෙහෙම පරිධිය කොටසක් තියෙනවා. ඒකින් වින් වෙච්ච මෙන්න මේ වගේ රූපයක් කියන රක් ගන්න මතක් වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. ඒ කේන්ද්‍රික කෝණයක රූප පස්සේ මතක් වෙනවන ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ ආරයන් දෙකක් තියෙනවනේ. මෙන්න මේ ආරයන් දෙක අතර කෝණය තමයි කේන්ද්‍රික කෝණය කියලා ගන්න යක්. හරි. අදාළ චාප දිගට. හරි. දැන් අපි අනුමාත්‍රිකා ලියා ගන්න පුතා. චාප දිග සෙවීම අනුමාත්‍රිකාව ලියා ගන්න. චාප දිග සෙවීම චාප දිග සෙවීම අනුමාත්‍රිකාවක් ලියා ගන්න. චාප දිග සෙවීම චාප දිග සෙවීම චාප දිග සෙවීම චාප දිග සෙවීම. අපි කොටසින් කොටස පොඩ යමු. මයික පාටම ආවේ නැහැ. දැන් තමයි වුණා ගණන් වලට එන්නේ. මොකද අපි ගණන් හදන්න කලින් ඒ අදාළ කොටස ගැන පොඩි අදහසක් තියෙනව නේද? ඒ ගැන අවබෝධයක් තියෙනවා. චාප දිග කියන්නේ මොකද්ද? නේ කේන්ද්‍රික කෝණය කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටස් ටික පිළිබඳව හොඳ අදහසක්, දල අදහසක් තිබුණා නම් ඇති. හරි. ඔළුවේ තියෙනවන කේන්ද්‍රික කෝණය උගමස මේක, කේන්ද්‍රික ඛණ්ඩය උගමස මේක නේ? චාප දිග උගමස මේක. හරි. චාප දිග කිව්වේ මොකද්ද එතකොට අපි? චාප දිග කියලා ගත්තේ මොකද්ද? එදා චාප දිග කියලා ගත්තේ මොකද්ද? උත්තර දෙන්න ළමයි. කතා කරන්න. චාප දිග කියලා ගත්තේ මොකද්ද අපි? චාප දිග. චාප දිග කියන්නේ මොකද්ද? චාප දිග හොයන්න අපි දැන් යන්නේ. හරි. වෘත්ත කොටස් වල චාප දිග කියලා එකක් තියෙනවා. මෙන්න මේ චාප දිග හොයන්න තමයි දැන් යන්නේ අපි. කොහොමද මේ චාප දිග හොයන්න ඉස්සෙල්ලා චාප දිග කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන තියෙන්න බෑනේ. ඔව් මොකද්ද පුතා චාප දිග කියලා කියන්නේ? නම් දැන් කලින් මේ නම් කරලා පෙන්නුවා චාප දිග කියන්නේ මොකද්ද කියලා. නේද? මොකද්ද චාප දිග කියන්නේ?
ඔව් නිකන් කියන්නේ නිකන් හිතට එන වචනයක් කියන්න චාපදික කියන්නේ මොකක්ද? යමාලි මේ ඌර්ත කොටසේ ඔව් වටේ දිග ඔව් උඩ කොටසේ අර මේ අර වක්‍ර කොටසේ දිග වක්‍ර කොටසේ විතරයි වක්‍ර කොටසේ විතරක් දිග අපි කියන චාපදික කියලා. හරි චාපදික. අන්නේ පොඩි අදහසක් කිව්වනම් ඇති. හරි චාපදික කියලා කියන්නේ හරියට සරලයි. දැන් මුත් එකක් මේ කොටසක් වෙන කරනවානේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා නේද? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ වක්‍ර කොටස අපි කියන උදා මොකද්ද චාපදික. මේකට අපි මෙන්න මේ වක්‍ර වන්දනේ කොටස අපි කියන චාපදික කියලා නේද? මෙතන කේන්ද්‍රය තියෙනවා මෙතන අරයන් දෙක තියෙනවා. හරි දැන් අපි මෙන්න මේ චාපදික හොයන්න තමයි යන්නේ. මෙන්න මේව කියන චාපදික මේ මෙතන තියෙන චාපදික මේ වක්‍ර කොටසේ දිග හොයන්න තමයි අපි යන්නේ. ඌර්ධයක් ගත්තොත් පස්සේ සම්පූර්ණ ඌර්ධයේ මේක ඇල්ල තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මෙහෙම තියෙන වක්‍ර කොටස් කෑල්ලේ දිග හොයාගන්න තමයි අපි යන්නේ. ඒකට සූත්‍රයක් තියෙනවා. හරි. දැන් මම අන්නේ සූත්‍රය දැන් ඔයාලට කියලා දෙනවා. උදාහරණ මේ තියෙන්නේ ආරයන් දෙක. නේ? එකක් මේ r අනිත් එකත් r කියලා ගන්නවා. හරි. පොදුවේ අපි අරයට අපි r කියනවනේ. එහෙනම් මම පොදුවෙන් භාවිත කරන සංකේතය දාගන්නවා r. ඒ වගේම කේන්ද්‍රික කෝණයට අපි පොදුවේ භාවිත කරනවා θ කියලා. මෙන්න මේව සංකේතය. අර බිඳුව වගේ ලියලා මෙහෙම ඔන්නෝම කරලා දාන්න. මේක තමයි θ කියලා කියනවා. හරි ඒක පොදුවේ කියනවා කේන්ද්‍රික කෝණයට අපි සාමාන්‍ය දාන්නේ මේ සංකේතය. හරි. චාපදික මෙන්න මේ දිග තමයි අපි හොයා ගන්නවා. චාපදික හොයන සූත්‍රයක් තියෙනවා. හරි මේව මොන චාපදික සමානයි කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය මතක ළමයි කවුරු හරි ඉන්නවනම් මම කියන්න. කාටද මතක චාපදික හොයන සූත්‍රය? කියන්න මම දාන්න ළමයි කියන්න චාපදික සමානයි චාපදික හොයන සූත්‍රය මොකක්ද? කවුද දන්නේ? චාපදික හොයන සූත්‍රය මොකක්ද? 2πr 2πr 360 θ 360 θ. හරි very good. අන්න හරි. 2πr වැඩි කිරීම θ බෙදීම 360. හරියට හරි. very good. හොඳයි. චාපදික සමානයි 2πr. 2πr වැඩි කිරීම θ බෙදීම 360. මේ සූත්‍රය නම් පුතේ මම තියාගන්න. හරි. 10 වසරේ අන්තිම වාර හැම භාගයකම මේ චාපදික හොයනකොට ඕන තරම් අහලා තියෙනවා. ඔයගොල්ලෝගේ මේ පොලේ පාස් දෙක අරඹන කෙටි ප්‍රශ්න වලට ඕන තරම් අහලා තියෙනවා චාපදික හොයන්න කියලා. මේ වගේ පොඩි කේන්ද්‍රික ඛණ්ඩයක් දාලා චාපදික හොයන්නයි කියන්නේ. හරි. මේ වගේ පොඩි ප්‍රශ්න පවා එනවා මේ ලකුණු දෙකේ ගණන් පොලේ විභාගෙ. අපි ටාගට් එක පොලේ විභාගෙ නේද? ඒක ටාගට් කරගෙන ගන්නේ මේ චාපදික. චාපදික කියන්නේ මෙන්න මේක කියනකොට මම කියා ගන්නවා. 2πr වැඩි කිරීම θ බෙදීම 360. 2πr වැඩි කිරීම θ බෙදීම 360. හරි. හරිම ලේසි මේක මම තියා ගන්න ඕන. හරි. දැන් අපි මේකේ කොටස් ටික නම්බර කරමු. මේ 5 කියන්නේ මොකද්ද? 5 වලට අපි දාන්නේ මොකද? යකින් ලියා ගන්න කොටස් ටික. 5 වලට දාන්නේ මොකද්ද පුතා කියන්නේ? 5 කියන්නේ මොකද්ද? කතා කරන්න. බයෙන් දෙපා කතා කරන්න. කතා කරනවා. පන්ති කතා කරන්න පුතා. ඒක ඕගොල්ලෝ කතා ස්පන්දන කරනවා. 7න් 22 7න් 22 7න් 22 අන්න හරි. 7න් 22. 5 කියලා කියන්නේ 7න් 22. හරිද? ඊට තියෙන r. මේ සිම්පල් r කියන්නේ මොකක්ද? සිම්පල් r. r වලට දාන්නේ මොකක්ද? දැන් 5 වලට 7න් 22 දානවා. ඒ විදිහට r වලට මේ සූත්‍රයේ r වලට දාන්නේ මොකක්ද? කියලා. බඩින් නැහැ වරදුනාට උත්තරය කියන එකයි වටින්නේ. ඒක වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. උත්සාහ කරලානේ. හරි r කියන්නේ මොකක්ද? r කියන්නේ මොකද්ද? r වලට දාන්නේ මොකද්ද? ආරය. මොකක් ආරයද? අදාළ වෘත්තයේ ආරය. හරිද? ආරය. ඒක මම කියාගන්න අදාළ වෘත්තයේ ආරය. වෘත්තයේ ආරය. හරි. ඊට පස්සේ ඉන්න θ. θ කියන්නේ මොකද්ද? θ වලට දාන්නේ මොකද්ද? θ වලට දාන්නේ මොකද්ද පුතා? ඔව් θ කියන්නේ මොකද්ද? θ වලට දාන්නේ මොකද්ද? θ. මොකද්ද? යමාල මේ θ කියන්නේ මොකද්ද?
පුතා තීත වලට දාන්නේ මොකද්ද? තීත කියන්නේ මොකද්ද මං අහන්නේ. දැන් කලින් කියලා දුන්නා තීත කියන්නේ මොකද්ද? නේ. මොකද්ද තීත කියලා කියන්නේ අපි? අරයන් කෝණයේ අංශ ගණනය සර්. කෝණයේ අංශ ගාන මේකට මම විශේෂ නමක් කිව්වා. කේන්ද්‍රික ඛණ්ඩයක මේ අරයන් දෙක අතර කෝණයට මම විශේෂ නමක් කිව්වා. මීට චුට්ටට කලින් මොකද ඒ නම? අරයන් දෙක අතර හැදෙන කෝණයට මම නමක් කිව්වා. මොකක්ද ඒ නම? අරයන් දෙක අතර තියෙන කෝණයට නමක් කිව්වා. ඒ නම මොකද්ද? මොන කෝණයද ඒක? කේන්ද්‍රික කෝණය. ආර්යතම කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. මොකද ආයි කියන්න අරයන් දෙක අතර තියෙන කෝණය මොකද්ද? කේන්ද්‍රික කෝණය. එහෙනම් මේ θ කියලා අපි දාන්න මොන කෝණයද? θ කියලා ගන්නවා අපි කේන්ද්‍රික කෝණය. හරි. θ කියලා දාන්නවා අපි පුතා මේ අදාළ වෘත්ත ඛණ්ඩයේ තියෙන කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. හරි. ඔව් දැන් මේ සූත්‍රය පාවිච්චි කරලා ගණන් හදනකොට මෙන්න මේ කොටස් තුන පිළිබඳ අවබෝධය තියාගන්න. මේ කොටස් තුන තමයි වෙනස් වෙන්නේ. ෆයි වෙනස් වෙන්නේ r සහ θ. r කියලා කියන්නේ අරය r කියන තැනට අපි අදාළ වෘත්තයේ අරය දානවා. θ කියන තැනට දානවා කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය නේද? කේන්ද්‍රික කෝණය මොකක්ද කියලා අපි කලින් ඉගෙන ගත්තා. දැක්කනේ? මුලින් අපි ඉගෙන ගත්තා. දැන් මේක පාවිච්චි කරලා ගණන් හදන්න. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍රික කෝණය මොකක්ද කියලා. ටික තමයි ඉස්සෙල්ලාම කේන්ද්‍රික කෝණය මොකක්ද කියලා ඔයාලට කියලා දුන්නා. දැන් මොකද කියන්නේ නැහැ. හරි. දැන් මෙන්න මේ රූප සටහන පොඩ්ඩක් හදලා උතා. ඊට පස්සේ මෙන්න මේ සූත්‍රය ලියලා කොටු කරගන්න. සූත්‍රය ලියලා කොටු කරගෙන යටින් ලියා ගන්න ෆයි කියන්නේ මොකද්ද? r කියන්නේ මොකද්ද? θ කියන්නේ මොකද්ද? හරි. කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ අරයන් දෙක අතර තියෙන කෝණය. එක් චුට්ටක් ලියා ගන්න. මේ සූත්‍රය ලියා ගන්න. රූප සටහන ඇඳලා මේ පොඩක් හොඳට ඇඳලා මේ කේන්ද්‍රික ඛණ්ඩය ඇඳලා චාපදික අරය r දෙපැත්තේ මැද θ කෝණය චාපදික සමානයි 2πr වැඩි කිරීම 360 සූත්‍රය ලියා ගන්න. සූත්‍රය ලියලා අදාළ සූත්‍රයේ කොටස් ටික නම් කරන්න. ෆයි කියන්නේ මොකද්ද? r කියන්නේ මොකද්ද? θ කියන්නේ මොකද්ද? ඒ ටික නම් කරගන්න. පැහැදිලිව ලස්සන නෝට් එක ලියා ගන්න. හොඳයි ළමයි මේ නෝට් ලියලා තියෙන හොඳයි. යොමාලි මට නෝට් දාලා දුන්නා, දහම් දාලා දුන්නා. ළමයි අනිත් කට්ටියත් මේ විදිහට දාන්න. මේ හොඳයි පැහැදිලිව අන්න විදිහට නෝට් ටික දෙන්න ඕන. පිළිසිදුව.
ලියාගෙන ඉවර වෙලා තව වෙලා වුණාද? අපි දැන් මේ සූත්‍රය පාවිච්චි කරලා ගණන් දෙකක් හදමු. ඡාප දිග හොයන. තව වෙලා වුණාද පුතා ලියා ගන්න? ලියාගෙන ඉවරයිද? යමාලි ඉවරයිද? විනාඩි 10ක් දෙන්න සර්. සර් මේ යටින් තියෙන ටික මොකක්ද සර් තියෙන x මට ඒක පැහැදිලි නෑනේ. යටින් තියෙන පුතා මේව 5 සමානයි 7න් 22. 5 සමානයි 7න් 22 දාලා තියෙනවා. ඒකත් කොටු කර ගන්න ඕන සර්. නෑ ඒක නම් ඔන්න පැත්තකින් ලියා තරම් ඇති. ඊට r සමානයි array කියලා දාලා තියෙනවා. r කියන්නේ array. r සමානයි array. මේ අර සංකේතවල මේ සංකේත ටික හඳුන්වා දීලා තියෙන යටි. r කියන්නේ array. r සමානයි array කියලා දාගන්න. ඊට θ සමානයි කේන්ද්‍රික කෝණය. θ සමානයි කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. යොමාලි හරිද? හරි සර්. හරි හොඳයි. හරි. දහම් තව වෙලා වුණාද හරිද? හරි සර්. හරි හොඳයි. හරි අපි සර්. දැන් මේ සූත්‍රය පාවිච්චි කරලා ගණන් ටිකක් හදමු. ඒතකොට අග්ගා සූත්‍රයත් හොඳට පුළුවන් වෙනවා. මේ ආශ්‍රිතයෙන් අහන ගණන් ටිකක් පුළුවන් වෙනවා. මම උදාහරණ එක. පළවෙනි උදාහරණය මම කියලා දෙනවා. හරි උදාහරණ එක. උදාහරණ එක ලියා ගන්න. තාප දිග සම්බන්ධ ගැටලු ටිකක් හදන්න. උදාහරණ එක. අනිවාර්යයෙන්ම ඔලේ විභාගයට ගානක් වෙන පුතා පරිමිතිය. හරි. පරිමිතිය කොටසක් හරි සම්බන්ධ කරලා පරිමිතිය වර්ගඵලය සම්බන්ධ කරලා ප්‍රධාන ගානක් වෙන ගොඩාක් දුරට හැම සැරේකට වගේ අහනවා. හරි. ඒක නිසා විශේෂයෙන් හොඳට මේක ඔලුවට ගන්න පරිමිතිය පාඩම. හරි. හොඳට ඔලුවට ගන්න හැම කොටසක්ම ඔලුවට ගන්න පරිමිතිය. හරි. උදාහරණ එක. පළවෙනි උදාහරණය මම ඔයාලට කියලා දෙනවා. උදාහරණ එක. හරි. මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයක් දෙනවා ඔයාලට විභාගෙදි මෙහෙම. මේ කේන්ද්‍රික ඛණ්ඩය ඔයාලට අරය දෙනවා 21යි කියලා. 21 සෙන්ටිමීටර්. හරිද? මෙන්න මේ කෝණය දෙනවා අංශක 120යි කියලා. මේ කෝණය මොකක්ද දාලා කේන්ද්‍රික කෝණය. හරි. ගාන මෙහෙම ලියා ගන්න. ඉතලා ගාන ලියා ගන්න. මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳලා කේන්ද්‍රික කෝණය අංශක 120යි අරය සෙන්ටිමීටර් 21යි. එහෙම මේක රූපසක කරන ඉතලා අර ගන්න මම ඊටසේ ගාන කියන්න. ප්‍රකාශකේ මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් අඳගන්න. කේන්ද්‍රික කෝණය අංශක 120යි අරය සෙන්ටිමීටර් 21යි. ඒ දත්ත ටික දාලා ප්‍රකාශ අඳ ගන්න කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් අඳ ගන්න. උදාහරණ එක. ඊටසේ මම ගාන කියන්න. අහන ප්‍රශ්න මොකක්ද කියලා. හරිද ළමයි? හරි සර්. හරි හොඳයි. හරි ලියා ගන්න. ගාන ලියා ගන්න. අරය සෙන්ටිමීටර් 21ක් වූ අරය සෙන්ටිමීටර් 21ක් වූ අරය සෙන්ටිමීටර් 21ක් වූ අරය සෙන්ටිමීටර් 21ක් වූ සහ කේන්ද්‍රික කෝණය අරය සෙන්ටිමීටර් 21ක් වූ සහ කේන්ද්‍රික කෝණය
කේන්ද්‍රික කෝණය අංශක 120ක් වූ කේන්ද්‍රික කෝණය අංශක 120ක් වූ අංශක 120ක් වූ අංශක 120ක් වූ අංශක 120ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක අංශක 120ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සොයන්න කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සොයන්න ඡාප දිග සොයන්න සරලම ප්‍රශ්නයක් හරි ලකුණක දෙකක පොඩි ගාණක් මේක විභාගයට අහනවා නම් ඕල විභාගයට අහනවා ලකුණක් දෙකක් ගන්න පුළුවන් මුටි ගන්න. හත් ටක් ගාලා අපරෙන් දෙකක් හදන්න ඕනේ. හරි ලේසි මම හදන ක්‍රමය කියලා දෙන්නම්. හරි. ඔන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා අපිට දෙනවා කේන්ද්‍රික කෝණය දෙනවා. අරයක් දෙනවා. ඔය දෙක දුන්නා නම් හරිම ලේසියෙන් ඡාප දිග හොයන්න පුළුවන්. හරි. දැන් අපිට තියෙන්නේ මේකේ ඡාප දිග සොයන්න. හරි මම පළවෙනි ගාන කියලා දෙනවා. හොඳට බලාගන්න. උදාහරණයක් කරමු. මොකද අපි මුලින්ම කරන්න ඕන ඡාප දිග අපි දැන් දන්න සූත්‍රයක් කියන එක. අන්නේ සූත්‍ර ශනිකුල යන්න. ඡාප දිග යවගොල්ලන් ඡාප දිගේ සූත්‍රය ලියලා. ඡාප දිග සමානයි මොකද සූත්‍රේ සූත්‍රය කියලා බලමු පුතා. කොහමද කියන සූත්‍රය හයියෙන් කියලා මම 25R 25R 360 θ 360 θ ගන්න හරි වෙලු 25R θ බෙදීම 360 ඔන්න ඔකයි සූත්‍රය. සූත්‍රය ලියා ගන්න වැඩේ කොට. දැන් දිගටක් ගාලා ආදේශ කරා සුරු කරගත්තා. හරි මම පළවෙනි ගාන කියලා දෙනවා. මෙන්න මෙහෙමයි පුතා. දැන් 25R 25R ඇත්තටම මේ 25R ඉන්නේ කොහොමද? මෙන්න 25R මේ තුන්දෙනාගේ සැබෑ ස්වරූපය කොහොමද? සැබෑවට මේ තුන්දෙනා ඉන්නේ කොහොමද? මෙහෙම දෙකයි මෙහෙම 5R මෙහෙම තිබුණට මේ තුන්දෙනා ඇත්තටම ඉන්නේ කොහොමද? 2 වැඩි කිරීම 5 වැඩි කිරීම R. හරි මෙන්න මේ වැඩි කිරීම නැතුව තමයි මේ ලියලා තියෙන්නේ. මේ තුන්දෙනා ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙම වැඩි කිරීමෙන්. හරි ඒ අපි සැබෑ ස්වරූපයෙන් මෙයා ලියා ගන්නවා. 25R කියලා කියන මොකද 2 වැඩි කිරීම 5. 5 කියන්නේ කීයද පුතා? ඔන්න දැන් අපි දැන් දන්නවා. අපි කලින් කිව්වා 5 කියලා දානවා කියලා 7න් 22 නේද? එහෙනම් මේ 5 වෙනුවට අපි දානවා වැඩි කිරීම 7න් 22. හරි ඊට පස්සේ ආයි වැඩි කිරීම R. R කියලා කියන්නේ අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ ආරය. අපිට ඒක දීලා තියෙනවා. කීයද? 21 සෙන්ටිමීටර්. ආයිකත් අපි දාගන්නවා 21 සෙන්ටිමීටර්. හරිද? ඔන්න වැඩි කරනවා. ඊට පස්සේ තියෙන පුතා θීතා. θීතා කීයද? θීතා කීයද? මේක θීතා කියන්නේ මොකද්ද? θීතා කියලා කියන පුතා කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය කියලා කිව්වම වාට කියලා දුන්නා. කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ අරයන් දෙක අතර තියෙන කෝණය. ඒකත් අපිට ගානේ දීලා තියෙනවා. වෙන අරයන් දෙක තියෙනවා. මේ තියෙන අරයන් දෙක මේකත් 21යි මේකත් 21යි. මේ අරයන් දෙක අතර කෝණය. ඒකත් අපිට දීලා තියෙනවා. කීයද අංශක 120යි. එහෙනම් θ වෙනුවට දානවා අංශක 120. වේදනාව කියන්න 360. මේ ටික හරියට ආදේශ කරගත්තා කියන්නේ වැඩේ කොට ගන්න. හරි දැන් මේ දැන් තියෙන සාහොඳට සී කල්පනාවේ මේක සුරු කරගන්නයි තියෙන්නේ. හරි මේක සුරු කරන පුතා විශේෂයෙන් බලන්න ලවයේ තියෙන ඒ කියන්නේ උඩ තියෙන සංඛ්‍යා යට තියෙන සංඛ්‍යා වලට කපන්නත් පුළුවන් බෙදන්නත් පුළුවන්. සමානව තියෙනවා කියලා කපලා දැම්ම නැත්නම් දෙකම බෙදනවා බෙදන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මෙතන ගාව 21 මෙතන ගාව 7. උඩින් 21 ඉන්නේ ලවයේ. ලවයේ තියෙනවා හරියට කපන්න පුළුවන්. හරි දැන් බලන්න 21යි 7යි. 21යි 7යි ගත්තට පස්සේ 7 21 7ෙන් බෙදනවද නේද? කීයද 21 කියලා කියන්නේ? 7 වරක් කීයද? සහම් 21 කියන්නේ 7 වරක් කීයද? 21 7 ඒවා. චක්කරේ. චක්කරෙන් පුතා හතරක් තුන සර්. හතරක් තුන නේද? හතරක් තුන. හතරක් තුන 21 very good. හතරක් තුන 21. එහෙනම් 7ට 7 ඒවා 1යි
21කට 7 කීයද 3යි. මේම බෙදන්න පුළුවන් අපිට. හරිද? එහෙම කපන්න පුළුවන් වෙන්න මේව කපන්න පුළුවන්. උඩ තියෙනේව යටට කියන ළවයේ තියෙන සංඛ්‍යා හරයට කපන්න පුළුවන් බෙදෙනවා නම්. බෙදෙනවා නම් විතරයි. මෙයා 7න් බෙදෙන නිසා යට ඉන්නවා 7. එහෙනම් 21කට 7 3යි. 7ට 7 1යි. හරිද? හරියට චුට්ටක් කපලා. ඊට පස්සේ ඊළඟට තියෙන පුතා 120 ගෙඩිය 360. කෙලින්ම අපිට මේ බිඳුවර බිඳුව කපන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා බිඳුව කිරීම නේද? නම් 200 බෙදීම 1500. මෙහෙම බෙදන්න තුනක් අපි මේ අද බිඳු බිඳු වලට මෙහෙම කපාගෙන යන්න පුළුවන්. බිඳුවර බිඳුව ගානේ කපාගෙන යන්න පුළුවන්. උඩ තියෙන බිඳුව වලට යට තියෙන බිඳුව කපන්න පුළුවන්. හැබැයි එහා කොනේ ඉන්නවා. හරි. දැන් 200 බෙදීම 105 තිබුණොත් මේ මැද බිඳුවටයි මේක කපන්න පුළුවන් දහම්. පුළුවන් දෙයක් කපන්න. බිඳු තුනයි කියලා එහෙම කපන්න පුළුවන්ද? අහුන්නේ නැහැ සර්. අහුන්නද? හරි. හරි කමන්න නැහැ. යොමාලි මේ 200 බෙදීම 105. මේ බිඳුව කපන්න පුළුවන්ද එහෙම? බෑ සර්. හරි very good. හරියටම හරි. හොඳයි බිඳුව කපනවා කියන සමහරවම එහෙම මැද තියෙන බිඳුව කපනවා. එහෙම කපන්න බෑ නේද? එහෙම වැරදි. හරි. අපිට මේවා අගින් තියෙනවා. අගින් තිබුණා බිඳුවක් ඒ අගයකට කපන්න පුළුවන්. හරි. ඒක පොඩක් කිව්වේ වලට වැඩිදුර කරමුට. හරි. ඒ විදිහට දැන් අපි අග බිඳුවේ කැපුවා. හරි. ඒක කැපුවා. දැන් උඩින් ඉදිරි 12 යටින් ඉදිරි 30යි. 12 සරක් චක් කරේ. නේද? 12 සරක් කීයද 30යි කියලා කියන්නේ? අග්ගාවතක් වෙන්න ඕන. දැන් මේ වෙනකොට පුතා දැන් මම සාමාන්‍ය 6 වසරේ මගේ පන්ති වල ළමයින්ට මම 5 වසර වෙනකොටම 12 සරක් වෙනවා පාඩම් කරනවා. හරි 5 වසර ළමයින් ඉන්න හොඳට 12 සරක් වෙනවා හොඳට කියනවා. හරි ඒක තමයි දැනුම කියන්නේ. 10 වසර කියන්නේ චක්‍ර 12 සරක් චක්‍රේ නැතින් වෙන්න ඕන. ඒකයි 5 වසර වෙනකොට ළමයින්ට සාමාන්‍ය 12 සරක් කරගන්න චක්‍රේ පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ 10 වසර දැන් 12 සරක් නෙවෙයි ඉතින් එහාට පුළුවන් වෙන්න ඕන. හරි අඩුතරම 12 සරක් වෙනවා හරියට ඕන දැනගෙන අහනවා රැස් කරගන්න පුරුදු වෙන්න ඕන. හරි ඉස්සරහ අපි මම චක්‍රෙත් ගන්නවා එකින් එක. හරි ඉස්සරහට ගන්නවා ඒක ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. දැනට පුතා සාකච්ඡා කියන 12 සරක් කීයද කියලා 30යි. 12 සරක් කීයද 30යි කියලා කියන්නේ? 3යි. very good. අන්න කීයද පුතා 3යි. එහෙනම් කියන්න යමාලි 12ට 12 ඒවා 1යි 30ට 12 කීයද පුතා 3යි. ඒ තුන මෙතනින් දාගත්තා. හරි දැන් මට ඕන නම් මේක නැත්තක එක පියවරෙන් සුරු කරලා දාන්න පුළුවන්. නමුත් මම පළවෙනි ගාන නිසා මම ඔයාලට එහෙම කරන්නේ නැහැ. මේක සමහර ළමයි මෙව අලුත්ම කට්ටිය ඉන්නවා. මොකද මගේ මේ channel එකේ වීඩියෝ බලලා ඈත පළාත් ආන්තරාදුරිය පොළොන්නරුව මහියංගන වගේ පැතිවල ළමයි පවා ඉගෙන ගන්න ළමයි ඉන්නකොට කතා කරනවා. හරි. ඒ ළමයින්ට දැනුමක් වෙන විදිහට මේක මම ඉතම සරලව කියවලින් කියවරම හදන පුතා. හරිද? ඔයාලා තමයි වාසනාවන්තයි. පොඩි සූම් තාක්ෂණයෙන් මෙහිම හරි අධ්‍යාපනයක් ගන්න ලැබිච්ච එක ළමයි ඔයගොල්ලෝ මොකක් හරි කුසලයක් සහ වාසනාවක් නිසා. හරි. එහෙම කිසිම ඩිවයිස් එකක් නැතුව ස්මාර්ට්ෆෝන් ඔය මේ සම්බන්ධ වල කිසිම ඩිවයිස් එකක් නැතුව ඩිවයිස් තිබුණා සිග්නල් නැති ප්‍රශ්න. නිව්සෝඩ් එහෙම දැකලා ඉන්නේ නේද? අනන්තවත් ළමයි ඉන්නවා. ඊයතින් ඔයගොල්ලෝ ගොඩක් වාසනාවන්තයි. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම පොඩි පිටක් කරගන්න මේ වීඩියෝ පුතා මම ප්‍රාය 12 කරනකම් මහන්සිලා ආයේ හදලා YouTube එකට දානවා. මොකද ඒකේ පිනක් බලාපොරොත්තු වෙන්නේ. මොකද ළමයි ගොඩක් ළමයි ඉන්නවා මේ අධ්‍යාපනයක් ගන්න කරුව නේ Zoom වලට සහභාගී වෙන්න කරලා සිද්ධ නැතුව. නේද? කිසිම අධ්‍යාපනයක් නැති ළමයි. ඒ ළමයින්ට පුළුවන් තරම් පුතා මේ වීඩියෝ ලැබෙන්න සලස්වන්න. ඔයගොල්ලෝ යම් යමකට එහෙම දායකත්වයක් දුන්නා නම් ඔයාලා ඉදි විභාගයක් මේ කරන්න ඔයාලට ලොකු එක පිනක් වේවි. ඒක තමයි පුළුවන් තරම් මේ වීඩියෝ ඔයගොල්ලෝගේ දන්දන යාළුවන්ට ෂෙයා කරලා පුළුවන් තරම් එහාට යවන්න. හරි. මට වගේම ඔයාලට හැමෝටම මේකේ පිනක් ඇති වෙනවා. හරි. ඒකේ පොඩි දායකත්වයක් දෙන්න සම්මතක් කරලා. හරි. ඒක නිසා ඒ ළමයන්ට පුළුවන් විදිහට අපි හැම පියවරකින්ම හදමු. දැන් මම මේක අනිත් පියවරේ සුරු කරන්නේ නැහැ. දැන් මේක සුරු කරපු හැරි මම ඊළඟ පියවරේ ලියනවා. දැන් ඉතුරු වෙන්නේ මොකද පුතා? උඩින් ඉතුරු වෙන්නේ දෙක එහෙම තියලා දෙකට මුකුත් නැහැ. 22 මුකුත් තුනේ නැහැ. හැබැයි 21 කැපුණා තුනට. එන්න 21 තුනක් වුණා. හරි. මම උඩ හරිය ලියනවා ඉස්සෙල්ලා. 3යි. ඊට පස්සේ වැඩි කිරීම මෙතන පුතා 1යි නේද? 12 එකක් වුණා. නේද? හරි. ඔන්න ලාභේ. ලාභේ ඔය හරි වුණා. මෙතන පස්සේ ඒ හරි වුණා. ඊට පස්සේ හරේ. හරේ 7 එකක් වුණා පුතා. වැඩි කිරීම. මේ වැඩි කිරීම සියලු සම්බන්ධලා තින්නේ. හරේ 363ක් බවට පත්.
හරිද? මේ පියවර ලියන්න ඕනේ නැහැ දක්ෂෙක් නම්. හරි. ඔයගොල්ලෝ පහු වෙලා ගණන් හදලා මේ පියවර ලියන්න ඕනේ නම් ඔය විභාගේ ඕල විභාග යන පුතා තප්පරෙත් වටිනවා. හරි. තප්පරෙත් ඉතාමත් වටිනවා. ඒ නිසා මේ පියවර ලියන්න යන කාලෙත් ඔයගොල්ලෝ වටිනවා. ඒක නිසා පුතා මම මේ ඔයගොල්ලන්ට පළවෙනි මුලින් නිසා කියන්නේ මේ පළවෙනි ගාන නිසා පියවර ලියවර කමක් නැහැ. පුරුදු නම් පස්සේ මේ පියවර ලියන්න ඕනේ නැහැ. හරි. ටක් ගාලා මෙහෙම කපලා දාන්න පුළුවන්. මේ තුනට තුන කපලා එහෙම තුරු කරන්න පුළුවන්. දැන් මෙතනදි කරන්නේ එකයි. දැන් බා ලාභයේ තියෙන 3 හරේ තියෙන 3. දැන් මේ තුනට 3 ආයි කපලා දාන්න පුළුවන්. ඒ කොටස අපිට මේක ඉදිරියට ඉන්න හැම කපලා දාන්න තිබුණා. හරි. මම ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා පියවර ලියුවා. හරි. දැන් ඉතින් පුතා මොකද්ද? 2 වැඩි කිරීම 22. 2 වැඩි කිරීම 22. දෙවරක් 22 කියන පුතා 44යි. 44යි ඒකකයේ අනිවාර්යෙන් දාන්න. හරි. මොකද ගානේ උත්තරේ විතරක් දාලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඒකේ දාන්නත් ඕන. ඒකේ දැම්මම ලකුණු අඩු වෙනවා. ලකුණු 3ක් දෙන ගානේ ලකුණු 2යි හම්බෙන්නේ. ලකුණක් විතර කපලා දානවා. ඒක කියලා. ඒතර මේ ගානේ මේ එනවට අපේ ඡාපදිග මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග සමානයි කියලා අංශක 44. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මේ වක්‍ර කොටසේ දිග එනවා අපිට කියලා සෙන්ටිමීටර 47. හරි. හරියට සරලයි පුතා. මේක හරියට ආදේශ කරගෙන සුළු කිරීම කරන්නයි තියෙන්නේ. හරි කමන්නේ. උදාහරණයක ඉස්සරහා ලියා පැහැදිලි ලියා ගන්න. පළවෙනි ගාන ලියා ගන්න උදාහරණයක. මේක ලියා ගන්න මොනවා හරි තේරෙන්නේ නැත්නම් තිබුණා නම් ආයෙ හම් ලියා ගන්න. ඉස්සරහා ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා මේ සුළු කිරීමේ මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා ආයෙ හම්. හරි. ආයෙ හම්. ඉස්සරහා ලියා ගන්න. තව වෙලා ඕනද ළමයි මොකද කියන්නේ? තාම ලිව්වේ නැහැ සර්. විනාඩියක් දෙන්න තව. ඔව් යොමල් ලිවෙන්නේ නැත්නම් ඉවරයි සර්. හරි හරි. ඉවරයිද? හොඳයි. 10 ඉක්මනට ලියන්න. හරි 10 ලියා ගන්නකම් මට යොමල් කියන්නේ මේ ගානේ මොකක් හරි ආයි නොතේරෙනක් තියෙනවා අහන්න පුතා මම ආයි කියලා දෙන්නම්. මොකද පළවෙනි උදාහරණය හරියට උඩට දා ගන්න ඕන. එක උදාහරණයක් හරියට උඩට දාගත්තා නම් හදන ක්‍රමයේ අල්ලගත්තා නම් හරියම ලේසියෙන් අපිට ඉතුරු ගණන් ටික හදන්න පුළුවන්. මොනවා හරි පොඩි හරි දෙයක් නොතේරෙනක් තියෙනවා නම් ආයි අහන්න මම ආයි කියලා දෙන්නම්. යොමල්ට ගන්න සම්පූර්ණ තේරෙනවද මොනවා හරි නොතේරෙනක් තියෙනවද? ආයි කියලා දෙන්න ඕනද? තේරුණාද? හොඳයි හොඳයි. හරි සර්. හරි හොඳයි පුතා. හරි. මම දැන් එහෙනම් දැන් ගානක් දෙනවා. මේ ගාන කලින්ම හදන්න ඕන. දෙවෙනි ගාන. උදාහරණ දෙක. දෙවෙනි ගාන. දෙවෙනි ගාන කලින්ම හදලා මට උත්තර කියන්න ඕන. හරි මේ රූප සටහන අද පුතා මේකේ කෝණේ අංශක 90යි. අංශක 90 කියනකොට සංකේතයෙන් දාලා තියෙන්නේ
මේ අංශක 90. අරේ සෙන්ටිමීටර 7යි. අරේ සෙන්ටිමීටර 7යි. හරි. මෙහෙම ගාන ලියන්න රූප සටහන ඇඳගන්න ඉස්සෙල්ලා. රූප සටහන ඇඳගෙන මම දැන් ගාන කියවනවා ඊට පස්සේ. ඉස්සෙල්ලා රූප සටහන ඇඳගන්න. අංශක 90 කෝණය තමයි දාලා තියෙන්නේ. සංකේතයෙන් දාලා තියෙන්නේ. අරේ සෙන්ටිමීටර 7යි. හරි. රූප සටහන ඇඳගෙන මෙහෙම ලියා ගන්න. හරි මෙහෙම ගන්න ලියා ගන්න. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න. හරි හදන්න බලන්න පුතා. ගාන හදන්න. හැමෝම උත්තරයක් ගන්න. වැරදුනට කමක් නැහැ පුතා. උත්තරයක් ගන්නයි ඕන. හරි. මේ ක්‍රමය අවබෝධ වෙන්නයි ඕන ඔයාලට කොහොමද. හරි. මෙහි ඡාප දිග හොයන්න තියෙන්නේ. ඡාප දිග හොයලා ගන්න බලන්න. ඡාප දිග. සූත්‍රය ලිව්වා. සූත්‍රය ආදේශ කරලා සුළු කරන්න තියෙන්නේ. හදන්න බලන්න පුතා. ඡාප දිග හොයන්න. ඒ කියන්නේ සර් අරය සෙන්ටිමීටර 7යි දහම. අරය සෙන්ටිමීටර 7යි. කෝණය අංශක 90යි. කේන්ද්‍රික කෝණය අංශක 90යි. සුළු කරලා ගන්න බලන්න. ළමයි තව විනාඩි 2කින් විතර කට් වේවි. මම ආයේ අලුතෙන් ලින්ක් එකක් දානවා ගෲප් එකට. අලුතෙන්ම දාන ලින්ක් එකෙන් එන්න ඕන. ඔයලා ඒක මට කියාගන්න. යම් විනාඩි 40න් 40 කට් වෙනවා. ඒ 40න් පස්සේ අලුතෙන්ම දානවා ලින්ක් එකක්. ඒ අලුතෙන් දාන ලින්ක් එකෙන් තමයි එන්න ඕන. උත්තරයක් ගත්තන කියන්න පුතා. 11 සෙන්ටිමීටර් සර්. කීයද පුතා? යොමාලිට උත්තරයක් කියලා තියෙනවා 11 සෙන්ටිමීටර්. ඔන්න යොමාලි කියනවා 11 සෙන්ටිමීටර්. අපි උත්තරය අන්තිමට මම කියන්න. අපි උත්තරය අන්තිමට බලමු. ඔව් අන්න එහෙම මට උත්තරයක් ආවම 44 සෙන්ටිමීටර්. කීයද දහම්? දහම්ට කීයද උත්තරේ? අයියෙන් කියන්න පුතා. 44 සෙන්ටිමීටර්. 44යි. ඔන්න දහම්ට උත්තරයක් ආවා 44යි. යමාන්න උත්තරයක්. හරි. අපි දැන් බලමු ගාන හද. මම දැන් ගාන හදනවා බලාගන්න. උත්තරේ මොකක්ද කියලා බලමු. විනාඩිය පුතා තියෙන්නේ. අපි අලුත් ලින්ක් එකෙන් ඇවිල්ලාම ගාන හදමු. මම දැන් ලින්ක් එක වන්න. හරි හොඳයි. අපි දැන් ගාන හදමු බලන්න. හරි. බලාගන්න. මම දැන් ගාන හදනවා. හොඳයි. දැන් මට කියන්න සූත්‍රය මොකද? ඔන්න ඡාප දිග. නේද? ඡාප දිග සමාන සූත්‍රයෙන් ටක් කරලා මට මාතේ ගාන හදමු දැන්. කියන්න. සූත්‍රය කියන්න. අයින් කියන්න. 25R 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 හරි 360 තීටා. ඔව් වැඩි කිරීම 360 තීටා කියන්නේ තීටා බෙදීම 360. ඔන්න සූත්‍රය ලියන්න. ඊට පස්සේ කරන් තියෙන්නේ තගා ආදේශ කරන්න නේද? හරි. 2 වැඩි කිරීම 5. 5 කියන්නේ පුතා කීයද? 7න් 22. හරි. ඊට වැඩි කිරීම R. R කිය R 7න් 22. ඈ? ඔව්. හරි 7න් 22 ධම්ම 5. R වලට දාන්න කීයද දහම්? 7 නේද? 7 සෙන්ටිමීටර්. 7 සෙන්ටිමීටර දැම්ම හරි. ඊට 7 සෙන්ටිමීටර්. ඔව් 7 සෙන්ටිමීටර. හරි. තීතා වල දාන්න කීයද? තීතා කියන්නේ මොකද්ද? තීතා කියන්නේ අංශක 90. අංශක 90. තීතා කියන්නේ අපේ කේන්ද්‍ර කෝණය නේද? ඒක අංශක 90යි. හරි 90යි. බෙදීම 360. මෙච්චර. හරි.
මේක හරියට ආදේශ කරගෙන නා. දැන් මේක සුළු කරලා තියෙනවා. මේ 7 මං කියවනේ එක හා සමාන තියෙනවා ටක් ගාලා අපලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් බෙදෙනවද කියලා බලලා බෙදන්න පුළුවන්. මේ 7 කැපෙනවා. නේ? ඊට මේ බිඳුව. මේ බිඳුව කැපෙනවා. අණුන්ගේ බිඳුවයි 360 බිඳුවයි කැපෙනවා. ඊට පස්සේ 9 වරක් කීයද 30 කියලා කියන්නේ. 9 වරක් චක්කරේ. ඔව් දාම් කියන්නේ 9 වරක් කීයද කියලා 36. කීයද පුතා? යමාලේ 9 වරක් කීයද? 9 වරක් 4. හරි හොඳයි very good. 9 වරක් 4. එහෙනම් 9ට 9 වේ 1යි 36ට 9 කීයද පුතා? 4යි. 9 වරක් 4 36යි. හොඳයි very good. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මම මේ පියවර මට පුළුවන් ඕන නම් මෙහෙම සුළු කරන්න මම සුළු කරන්නේ නැහැ මොකද මේක ගොඩාක් ළමයි මේ බලලා පුතා channel එක. ඒ නිසා ඒ ළමයින්ට සාධාරණයක් වෙන්න මම පියවරට එක එක හදනවා. හරි. මෙතන ඔයගොල්ලෝ දක්ෂකමකට ටක් ගාලා හදන්න පුළුවන් එක පියවරෙන්. හරි. යම් කිසි අඩු මට්ටමක ඉන්න ළමෙක් එයාට තේරුම් ගන්න පුළුවන් විදිහට මම හදන්නේ. හරි. ඉතින් දැන් මොකද පුළුවන් මම තව පියවරක් තියෙනවා. ඉතුරු වෙච්චායි. මේක දෙකට මුකුත් උන්නේ නැහැ. 22කට මුකුත් උන්නේ නැහැ. 7 එකක් වුණා කැපුණානේ. මෙයා එකක් වුණා. මෙතන ගාව 90 මෙතන බිඳුවක් වුණා 9 එකක් වුණා. හරි. ඊට ඒ උඩ හරිය ලවය. ඊට හරේ ඉතුරු පුතා මෙතන 7 එකක් වුණා. වැඩි කිරීම මෙතන 364ක් බවට පත් වෙනවා. ආ දැන් පුතා මොකද වෙන්නේ? එකේ වැඩක් නෑනේ. ඒකේව අමතක කරලා දාන උඩින් ඉතුරුයි දෙක වැඩි කිරීම 22. යටින් ඉතුරුයි 4. දැන් අපිට ආයෙ කපන්න පුළුවන් නේද? දැන් 4යි 2යි බෙදෙනවනේ. එහෙනම් 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. නේද? ඊට පස්සේ ආයෙ බෙදන්න පුළුවන් 22ට 2 ඒවා 11යි 2ට 2 ඒවා 1යි. එහෙනම් උඩින් ඉතුරු කියලා පුතා 11යි යටින් ඉතුරුයි 1. එක වැඩක් නෑනේ. දැන් උත්තරය එනවා අපිට 11යි සෙන්ටිමීටර. හරි හොඳයි. යමාලි ගාන හොඳට හදලා දුන්නා. හරියට හදලා දුන්නා. හොඳයි. වේගට පුතා. උත්තරේ එනවා අපිට 11යි සෙන්ටිමීටර. මේකේ තාපදික වෙනවා අපිට එතකොට 11යි සෙන්ටිමීටර. හරි. දහම් අඩුපාඩු හදාගන්න පුතා. කොහෙද මිස්ටේක් උනේ දහම්ට? යමාලි හොඳයි වේගට. හා. එතකොට කවුද දහම්ට මොකද උනේ? සර් ඉතින් මේ අංශක 360යි ගෙඩියට කපද හැකිනේ. ඔව් ගෙඩියට තමයි පුතා ඔය බිඳුවර කැපුවා 9ට 9 එකයි 30ට 4යි. 4ෙන් එකයි. ගෙඩියට තමයි කපලා තියෙන්නේ. නෑ මං කොහෙද වැරදුනේ? එකපාරටම කැපුවා සර් 360ට. ඔව් 91යි 364යි එහෙම නේද? එකපාරට කිව්වේ. ඔව් සර් හරියට මට පොඩි වැරදි තීමක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ වැරදින් ආයෙ වෙන්න බෑ. හරි කමන්නේ උත්තරයක් ගත්තනේ. ඒක වටිනවා. හරි කමන්නේ දෙවෙනි ගානේ හරි. හරියට වැරදුණු තැන හදා ගන්න දහම්. වැරදුණු තැන හදාගන්න ඊළඟ ගාන හරියටම හදන්න. හරි ඉක්මනට හදාගන්න. මම තුන්වෙනි ගාන දාන බෝඩ් එකේ ඉක්මනට හදාගන්න. දහම් ලියන්න ඉවරයිද? හරි සර් ඉවරයි. හරි හොඳයි. එහෙනම් තුන්වෙනි ගාන දාලා මේ ගාන ටයිම් හදන්න ඕන. හරියට හදන්න ඕන. හරි තුන්වෙනි ගාන ලියා ගන්න.
ඕක ඇඳ ගන්න සර්. ඔව් මේක රූපය අඳ ගන්න පුතා. ඉක්මන රූපය අඳ ගන්න. තුන්වෙනි ගාන රූපය අඳ ගන්න. මේකෙන් දෙක ගන්න අඳ ගන්න. මෙතන තියෙන අංශක 90 පුතා හරි. අංශක 90. අංශක 90. අරේ සෙන්ටිමීටර් 14යි. අපි දන්නා මෙන්න මෙහෙම කෝණයක් තියලා තියෙන අංශක 90යි කියලා. හරි. අංශක 90 කියලා කෝණයක් තියලා තියෙනවා. අරේ සෙන්ටිමීටර් 14යි. මම මෙහෙම නම් කරනවා x y z. හරි. x y z. හරි ඉස්සර රූපය ඇඳ ගන්න මම ඊට පස්සේ ගාන කියන්නම් පුතා. මේව මේ පන්තියේ මේ ලොකු පැත්තේ මෙතන මුල x මෙතන මුල x මැද y මේ ආය කොන z x y z කියලා නම් කරගන්න. x y z ලොකු පැත්තේ ඡාප ලොකු ඡාප කොටස. හරි. ලොකු ඡාප කොටස. ලොකු සටහන එක පැහැදිලිව හරි. සර් ඔය රූපේ වටේ මොකද සර් තින්නේ? රූපේ පුතාර ලොකු ඡාප කොටසේ මුලින්ම තියෙනවා x පටන් ගන්න තැන. මැද තියෙනවා y අනිත් කොනේ තියෙනවා z. x y z. x y z. x y z. x y z. අංශක 90ක් කියලා හරි සර්. තියෙනවා. හරි අංශක 90ක් කියලා දෙනවා එහා පැත්තේ කොනේ. ලොකු කෝණේ නෙවෙයි අර පොඩි කෝණේ අංශක 90ක් කියලා දීලා තියෙනවා. අර සෙන්ටිමීටර් 14ක් කියලා. හරි. ගාන ලියා ගන්න. මෙම රූපයේ x y z මෙම රූපයේ x y z x y z කොටසේ දිග සොයන්න. x y z කොටසේ දිග සොයන්න. x y z කොටසේ දිග සොයන්න. හැම වෙලාවෙම මේ ඡාප දිග කියා එන්නේ නැහැ. මේ වගේ වක්‍රයක දිග හොයන්න කිව්වම පස්සේ ඔයාලා ටක් ගාලා මොලේ පාවිච්චි කරලා ටක් ගාලා මේක වක්‍ර කොටසක්. හරි. එහෙනම් මේක අනිවාර්යයෙන්ම මේ ඡාප දිග තමයි අහන්නේ. ටක් ගාලා මොලේට වැටෙන්න ඕන. හරි. ඒකයි මම පොඩ්ඩක් වෙනස් ගානක් දුන්නේ. හරි x y z කොටසේ දිග අහනවා. එහෙනම් ලොකු කොටසේ දිග අහන්නේ. හරි. චුට්ටක් උත්සාහ කරන්න පුතා බලන්න. මම හැම ගානකම විනාඩි 2ක් 3ක් ළමයින්ට දෙනවා උත්සාහ කරන්න. ඒ අන්නේ උත්සාහය තුලින් තමයි ඔයගොල්ලෝගේ මනස වර්ධනය වෙන්නේ. මනස දියුණු වෙන්නේ. ගණන් හැදීමේ හැකියාව වැඩි වෙන්නේ. මම ගාන දීලා මම ගාන හැදුවොත් ඔයාලට කිසිම දැනුමක් එන්නේ නැහැ. ඔහේ බලන් ඉඳලා ඕන නෝට් එක ලියාගත්ත වෙනවා. ඔයගොල්ලෝ පුතා මොකක් හරි දන්න දැනුම පාවිච්චි කරලා මේකේ එක අදියරයක් හරි හදන්න. හරි. උත්සාහ කරලා දෙමුණා නැති. මොකක් හරි උත්තරයක් ගන්නවා ගොඩාක් හොඳයි. හරි. විනාඩි දෙකක් 66 සෙන්ටිමීටර්. මොකද පුතා? 66 සෙන්ටිමීටර්. very good. හදලත් ඉවරයි. බොහොම හොඳයි. යමාලි. right. 66 සෙන්ටිමීටර්. ඔන්න අපේ යමාලි පුතා ගාන හදලත් ඉවරයි. හොඳයි. very good. ඔන්න උත්තරේ කිව්වා. උත්තරේ වලදුනා කිසි ප්‍රශ්න නැහැ පුතා. ඔයා දැන් ඔයාගේ මොකක් හරි මේකට තියෙන ඔයාගේ දැනුම පාවිච්චි කරලා මොකක් හරි සිස්ටම් එකකින් උත්තරේකුත් අරන් තියෙනවා. හොඳයි. ආයි තව පාරක් බලන්න පුතා. දැන් තවම අනිත් ළමයි හදනවනේ. ඒ ළමයි හදනකන් ඔයා තව පාරක් දෙපාරක් උත්තරේ ගත්ත උත්තරේ තහවුරු කරගන්න. හරි. හොඳයි. දහමුත් හදන්න. දහම් හදලා මට උත්තරයක් කියන්න. මම යමාලි උත්තරේ කිව්වා. විභාගයේ පුතා උත්තරයක් අනිවාර්යෙන් දෙපාරක් තුන් පාරක් චෙක් කරන්න පුරුදු වෙන්න. ඒක
පන්ති වල ඉඳන්ම හුරුව හදා ගන්න ඕන. නැත්නම් මේ විභාගයට ගිහිල්ලා ඒක අමුතුවෙන් කරන්නේ නෑ. හැම පන්තිය හදන හැම ගානක්ම එහෙම හිතා ගන්න කරන්න. අපි උත්තරයක් ගත්තට පස්සේ ඒක දෙපාරක් තුන් පාරක් කරන්න. යොමාලි 6 පාසෙ නුත් ක්ලාස් එකක් තියෙනවද පුතාට? නෑ සර්. උලන්නෑන් වැඩි 5 10 ගියාද නේද? හරි හොඳයි. හරි හොඳයි දහම් තව වෙලා වුණද පුතා හදනවද? නෑ සර් හදන්න. මොකද දාන්න බැරිද? ඈ හරි කමන්නේ මේ සර් හදන්න කවන්නේ සර් හදන්න. ඔව් උත්තරයක් ගත්ත නම් තමයි පුතා වටින්නේ හැබැයි. ඈ මොකෝ මේ කියන්නේ මුත් චාපදික ඈ හරි කමන්නේ මම දැන් හදන ගමන් ඉන්නේ. හදන ගමන් ඉන්නේ. මට මේක හදන විදිහ කියන්න ඕන. හරි මේ ගානේ මොකද කරන්න පුතා දහම් මුලින්ම කරන්න මොකද නම් ඔය චාප දිගනේ දැන් මේකේ දිග හොයන්න ගියොත් පස්සේ ඔයාලට අදහස් එන්න ඕන මොකද්ද? චාප දිග. හරිද? මේම වක්‍ර කොටස් වල වක්‍ර කොටසක් ආවොත් අනිවාර්යෙන් මේ තියෙන්නේ චාප දිග. හරිද? කෙලින් දිගක් නෙමෙයි එන චාප දිග තියෙන සූත්‍රය තමයි එකට පාවිච්චි කරන්න ඕන. හරි? හැම වෙලාවෙම චාප දිග කියලා අහන්නේ නැහැ. දිගක් තියෙනවා රූපයෙන් පෙන්වලා තියෙන එක වක්‍රයක් කියලා. එහෙනම් අපි චාප දිග හොයන සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. ඔන්න හරි. ඔන්න චාප දිග චාපදික සමානයි 2πr වැඩි කිරීම තීත බෙදීම 360. හරි ඔන්න සූත්‍රය ලියාගත්තා. හරි දැන් තියෙන්නේ දෙයියනේ මේකට තියෙන අගයන් ටික ආදේශ කරගන්න නේද? හරි. 2 වැඩි කිරීම 5. 5 කියලා කියන්නේ පුතා 7න් 22. 7න් 22. ඒක r වලට කීයද දාන්න දහම් ගාන වලට සම්පූර්ණව හදන්න ඕන කෝඩ් එකේ. ඔව් r වලට දාන්න කීයද? 14යි. 14යි. 14යි සෙන්ටිමීටර. 14යි. සෙන්ටිමීටර. හරි. තීතා. තීතා කියන්නේ මොකද්ද පුතා? තීතා කියන්නේ කෝණය නේද? කේන්ද්‍රික කෝණය. හරි කෝණය කීයද? කෝණය කීයද දාන්නේ? අංශක 90 දාන්නේ. ඔව් මට දැන් ගාන හදන්න කියන දාන්න. මෙතෙන්ට දාන කෝණය මොකද්ද? තීතා වලට දාන්න මොකද්ද? කීයද දාන්නවා? 270. 270 very good ඈ. කොහොමද ඔයකින් ගාන හදන්න පුළුවන් එක? මෙන්න මේ කෝණය තමයි දාන්න ඕන පුතා නේද? මේක කීයද 270යි. මේ 90 දැම්මොත් ඉන් ගාන සම්පූර්ණ වැඩි. ඔයගොල්ලන්ට ගණන් වලදී වරද්දන්න තමයි පුතා මෙහෙම දෙන්නේ. හරි. කෝණය දැක්කා මේක කෙලින්ම 90 කියලා දාන්න. එහෙම දැම්මොත් පුතා ගාන සම්පූර්ණ වැඩි. ඒක හරියට අවබෝධ කරගන්න අපිට අහන්න ඕනේ වක්‍ර කොටසක්. අන්නේ වක්‍ර කොටසට අදාළව තියෙන කෝණයම තමයි කෝණ විදිහට දාන්නේ. මෙතන කෝණෙත් අදාළ වෙන්නේ මෙන්න මේ පැත්තෙන් තිබුණ වක්‍ර කැල්ල. ඒ කැල්ල හුණා එහෙනම් මේකට අදාළයි අංශක 90. හරිද? මේ අංශක 90 දාන්න පුතා ඒක ඉස්සරහින් තියෙන වක්‍ර දාරයට. මේ ඡාප කොටස. හරිද? මෙන්න මේ ඡාප කොටසින් අපි හොයාගන්න ඕන. ඒක ඉස්සරහින් තියෙන කෝණය වෙන්නේ මෙන්න මේ ලොකු කෝණය. හරි? ඒක හොඳට මතක තියාගන්න. බොහොම හොඳයි. ඒක 270. හරි? එතන 270. ඒක තමයි ගාන 270. බෙදීම 360. හරි. දැන් ඉතින් සුළු කරන් තියෙන්නේ. හරි. දැන් සුළු කරන් බලන්න පුතා. හරි මේ 7යි 14 එක කපන්න පුළුවන්. ඔව් කියලා බලන්න 7 පුළුවන්. 3යි 7ට 1යි 17ට හතේ කීයද? 3යි 4ක් 3 17ට 7 ඒවා. නෑ 2යි sorry. කල්පනාවෙන්
14ට අපේව 2යි. හරි හොඳයි. ඊට පස්සේ මෙතන මේ බිඳුව කපනවා නේද? මෙතන කපන්න 27යි 36යි. 27යි 36යි බෙදන්නේ කීයද? 27යි 36යි මොකෙන්ද බෙදන්නේ? 9. අන්න හරි පුතා. කීයෙන්ද 9. ඔව්. ඔව් 27 කියන්නේ 9 වරක් කීයද? 27 9 3යි. 9 වරක් 3 27යි. හරි 27 9 ඒවා 3යි පුතා. හරි. ඊට පස්සේ 36ට 9 ඒවා. 36ට 9 ඒවා 4. 4යි. හරියටම හරි 4. හරි දැන් මට පුළුවන් ඕන එක පාට මේ පියවර සුදු කරන්න. ඔයගොල්ලෝ පුළුවන් නම් ප්‍රශ්න නෑ දැන් හදන්න. පළවෙනි ගණන් දෙක වගේ හැදුවට කමක් නැහැ සම්පූර්ණ පියවර ලියලා. හරි මම මේ වුණාට ඊළඟ පියවර ලියනවා. මේක බැරි ළමයි ඇති වුණ තරම්. ඒ නිසා පියවර ලියන ඔයගොල්ලෝ ඊළඟ පියවර ලියන්න ඕනේ නැහැ. උදාට ටක් ගාලා ඊළඟට අපුවා ආයෙත් අපිට දාන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඊළඟ මම පියවරක් ඉතුරු වෙච්ච හැටි ලියන දෙකම ඉතුරුයි වැඩි කිරීම 22 වැඩි කිරීම 14න් ඉතුරුයි 2 වැඩි කිරීම 270න් ඉතුරුයි 3. හරි. ඉතුරු වෙච්ච හරිය මම ලියපු ඔන්න උඩින් ඉතුරු වෙච්චි. ඊට පස්සේ යට හරේ ඉතුරු වෙච්ච තියෙනවා 7 වෙනකොට 1 වැඩි කිරීම 360 කියන්නේ 4 බවට පත් වෙනවා. මෙයා සියල්ල සම්බන්ධලා තියෙන වැඩි කිරීම. හරි. දැන් බලමු දැන් උඩ තියෙන ඒවා ආයෙත් තියෙන කවන්න බලමු. ලාභය හරියට කවන්න බලමු. දැන් බලන්න 4යි 2යි වැලු වලට බෙදලා කීයද දෙකේ. නේද? 2ට 2 ඒව 1යි 4ට 2 ඒව දහම් කීයද? 2යි. ඊට පස්සේ මොකද කරන්නේ? 2යි. ඔව් 2යි. යටින් 2 ඉතුරුයි ඊට පස්සේ ආයි මේ ඉතුරු 2යි උඩ තියෙනවා තව 2 ඒව නේද? මොකද කරන්න පුළුවන්? ඒ දෙකට ඒ දෙක අපද 2 කැපුවන්න හරි. ආ 2 2 කැපුවා ඊට පස්සේ උඩින් ඉතුරු මොකද්ද? 22 වැඩි කිරීම 3. ආ 22 3 කීයද? 22 3. දා කීයද 22 3? කීයද? 66යි. ඔව් 66යි. 66යි. very good 66යි ඒකකය සෙන්ටිමීටර්. හොඳයි. බොහොම හොඳයි. very good. අපේ කවුද යොමාලේ හරියටම හරි. very good ඈ. හොඳයි. මේ මට්ටම හොඳයි. ටක් ගාලා ගන්න හදුවනේ. අපරේ හරි. ගොඩක් හොඳයි පුතා හරි දාගන්න. නියමාලේ හරි දාගන්න. දහම් ටක් ගාලා මේක හදාගන්න. හරි. යොමාලේ හරියට දාගන්න. හරි සර් මම හදාගත්තා. හදාගත්තා. හරි. ඔව් හරි ළමයි හරි දාගන්න. මේ අඩුපාඩු තියෙන ළමයි අඩුපාඩු හදාගන්න. හොඳයි. පුතා දැන් වෙලාව කීයද? අයයි. ඔව් අපි පුතා 6 10 සර්. ඔව් 6 තව ගානක් හදමුද මොකද කියන්නේ? ප්‍රශ්න නැතුව අපිට කියලා ඉන්න පුළුවන්ද? පුළුවන් සර්. හරි යොමාට පුළුවන්. දහම්ට පුළුවන් තව වෙලා ඉන්න. පුළුවන් සර්. හරි. විනාඩි 5ක් ඉඳලා හොඳයි. හරි තව එක ගානක් හදමු. තව ගානක්. හතරවෙනි ගාන. මේ හදන්න පුතා විභාගේ මට්ටමේ ගණන්. හරි. ඔය වගේව තමයි ඉතින් කරකාල දෙන්න අනිත් පැත්තට ගමත. තව ගෑලි ටික එකතු කරලා ඕවට තමයි හදන්නේ විභාග ගණන්. හරි. ඔලෙව. හොඳයි. හතරවෙනි ගාන. හතරවෙනි ගාන දාගත්තා. මේ කොනේ අංශක 100යි. අංශක 100යි. මෙතන අරය දෙනවා ඔයගොල්ලන්ට 3.5යි මීටර. එක වෙනස් කරාම අරය 3.5යි මීටර. මෙතන ගාව පිට කෝණය අංශක 100යි. හරි. මේකෙත් මම A B C කියලා නම් කරනවා බාහිර කෝණ. බාහිරව තියෙන වක්‍ර ධාරය. හරි. රූපසලන්ටක් ගන්න යනවා හතරවෙනි ගාන. අංශක 100යි පිටත කෝණය. ඇතුලෙන් තියෙන කෝණය දීලා නැහැ.
වක්‍රය ABC කියලා නම් කරගන්න. අරය සෙන්ටිමීටර් 3.5. අරය සෙන්ටිමීටර් 3.5 මීටර. දහම් නැද්ද? දහම් ගියාද? ඔව් ගාන ලියා ගන්න පුතා මෙහෙම. මෙහි වක්‍ර කොටසේ දිග සොයන්න. මෙහි වක්‍ර කොටසේ දිග සොයන්න. ඔව් ගාන ලියා ගන්න පුතා. මෙහි වක්‍ර කොටසේ දිග සොයන්න. හදන්න බලන්න පුතා. මෙහි වක්‍ර කොටසේ දිග සොයන්න. ඔව් දහම් ගාන ලියා ගන්න. මම ඉස්සලා ගාන කිව්වා. මොකද කටුනා නේද? ගාන ලියා ගන්න දහම් මෙහි වක්‍ර කොටසේ දිග සොයන්න. වක්‍ර කොටස කියන පුතා ABC. හරි. මෙහි වක්‍ර කොටසේ දිග සොයන්න. ABC කියලා දාලා තියෙනවා. හතරම ගන්න. දහම් හතර උත්තරයක් ගන්න ඕන. හදන්න. ABC කියලා නම් කරලා තියෙනවා. වක්‍ර කොටසේ දිග තමයි අහන්නේ. හදන්න. මේ ගාන පුතා හරියටම සුළු වෙන එකක් නැහැ. සාමාන්‍ය දශම වලින් තියන්න. හරි. දශම සංඛ්‍යාවක් විතර තියන්න. හරියටම සුළු වෙන්නේ මොකද? ගණන සමහර ගණන් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ සුළු වෙන්න. හොඳේ. දහතුනයි දශම 75යි 75යි 13.75 පුතා ඒකකය සෙන්ටිමීටර්. මීටර් පුතා නේද? මේකේ මම දුන්නේ පුතා මේකේ මීටර්. හරි? මීටර්. හරි? 13.75 මීටර්. හරි හොඳයි. ඔන්න යමාලි අපිට උත්තරයක් කිව්වා 13.75යි. දහම්ගේ මක සිග්නල් වලත් යම් බය එනවා නේද? අපි කමන අපි ගාන හදමු. හරි. හොඳයි මට දැන් මට මේ යමාලි දැන් මේ ගාන හදපු විදි කියන්න පුතා. මොකක්ද අපි මුලින්ම කරන්න ඕන? මොන තාප දිග නේද? තාප දිග සමානයි 2πr වැඩි කිරීම තීත බෙදීම 360. යමාලි මම නිල් පාට පෑනින් ලියනියෝ පේනවා සාමාන්‍යයෙන්. අප හැදෙයිද? පේනවා තමයි හොඳයි. දැන් අපි මොකද කරන්නේ? ඊට පස්සේ මේකට අපි ආදේශ කරගන්නවා නේද? 2 5 කියලා කියන්නේ 7න් 22යි. ඊට පස්සේ r කියන්නේ කීයද යමාලි මේකේ? 3.5. හරි 3.5යි පුතා මොනවද ඒකකය මීටර. මීටර 3.5යි. හරි හොඳයි. ඊට පස්සේ වැඩි කිරීම තීත. තීත කීයද මේක? ඔව් ළමයින්ට වර්ධින් තරම් තීත කීයද? 200. කීයද පුතා? 200. ඔව් මේක පුතා 100යි. අර කෝණේ අංශක 100යි. ඔව් එතන අතුරු කෝණේ කීයද කොට?
260යි 260යි එහෙනම් සර් ගාන පුතා 260යි මෙතන කෝණ සර් හරි වැරදි ගියා වර්ත ගන්න පාපුතා හොඳ මෙතන 100යි නේ ඊට පස්සේ අතුලේ ගෝණයට අපි හොයන වක්‍ර කොටසට අදාළ ඉස්සරහින් තියෙන කොණ්ඩ අපි ගන්න මේක දීලා තිබුණාට ඒක අදාළ වෙන්නේ නැහැ මේ කෝණ මේ වක්‍රයට නේද ඒ වක්‍රයට අදාළ වෙන්නේ මේ ඇතුලෙන් තියෙන කෝණය ඇතුලෙන් තියෙන කෝණය පුතා 260යි නේද හරි තමයි අපි ගන්න හදමු 260යි ඊට පස්සේ බෙදීම 360 නේද හරි දැන් අපි සුළු කරමු බලන්න දැන් පුතා 3.5යි 7යි මොකද වෙන්නේ 3.5යි 7යි බෙදනවද නැද්ද බෙදෙනවා බෙදනවා පුතා නේද බෙදෙනවා ඔව් බෙදනවා 7ට 3.5 කීයක් තියනවද 3.5 වා දෙකයි 3.5ට 1යි එක දෙකට බෙදෙනවා නේද ඊට පස්සේ මෙතන ගාව පුතා මේ බිඳුවල බිඳුව කැපෙනවා නේද හරි දැන් 26යි 36යි 26යි 36යි අපිට බැලු ගන්නට කීයද බෙදෙන්නේ දෙකෙන් බෙදෙනවා නේද මෙතන විතර 13යි මෙතන ගාව කීයද 36 දෙකෙන් බෙදුවම කීයද 10යි නේ හරි මම ඔන්න එක පියවරක් කරා ඊළඟ පියවර මම ආයෙ ලියනවා උඩින් ඉතුරු දෙක දෙකට මුතුන් නැහැ 22කට මුතුන් නැහැ ඔව් හරි 22 ඊට පස්සේ මෙතනින් වැඩි කිරීම 3.5 කියන්නේ එකක් වුණා වැඩි කිරීම මෙතන 260 13ක් වුණා ඔන්න උඩින් ඉතුරු හරි යට හරෙන් ඉතුරු වෙන පුතා මෙතන 7 දෙකක් බවට පත් වුණා නේද මෙතනින් වැඩි කිරීම 360 18ක් වුණා හරිද ඒක පැහැදිලි නේද පුතා හරි ඊට පස්සේ පුතා දැන් අපිට මෙන්න මේ දෙකට මේ දෙක මතයි සමාන බල අපිට සංග්‍රහ බල දානවා ඒ දෙක දෙකක් වුණා ඊට පස්සේ දැන් මේ 18යි 22යි දිහා බැලුවට පස්සේ දෙකෙන් බෙදෙනවා වගේ පේනවා නේද හරි 18 දෙකෙන් බෙදුවාන් පස්සේ 9යි 22 දෙකෙන් බෙදුවම පුතා 11යි හරිද එතකොට අපිට එන උත්තරේ කීයද 11 වැඩි කිරීම 13 බෙදීම 9 හරි මේක පුතා සුළු වෙන්නේ නැහැ දශම වලින් එන්නේ හරි 11 වැඩි කිරීම 15යි කීයද පුතා උත්තරේ වන්න 15යි 8යි 9 15යි දශම ඔව් හතරගේ හරියට බෙදලා කියන්න පුතා 15යි දශම 8යි 11 වැඩි කිරීම 13 බෙදීම 9 ගන්න බලමු උත්තර හරියටම ගන්න බලමු උත්තර ඒක සුළු කරලා කියන්න උත්තර 15 දශම කීයද පුතා 8යි 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 නේද හරි දශම ස්ථාන දෙකක් තිබුණා නේද පුතා 15.8යි මොකද ඒකේ මීටර් 15.8යි මීටර් හරි හොඳයි පුතා මේක පොඩ අඩුපාඩු කොට හදාගන්න අඩුපාඩු දින හදාන පොත උගලොන්ට මේක මතක තියාගන්න මේ චාපදිකින් කොහොනේකට හරියටම සුදු වෙන ගණන් දෙන්නෙත් නැහැ සමානලාට මේ වගේ සුදු වෙන්නේ නැති දශම තියෙන එන ගණන් දෙනවා හරි මම ඊජාතින් දාලා දෙන්නේ ඒක නිසා හරි අඩුපාඩු දෙන හදාගන්න පුතා මේක චාපති කියනවා 15.868 මීටර හරි හරිද පුතා ලියාගෙන යමල හරිද හරි සර් හරි හොඳයි පුතා එහෙනම් අපි අදට පොඩ්ඩක් පන්තිය නවත්තමු මේ ඔයගොල්ලෝ ගෙදර වැඩ විදියට එකේ එක අභ්‍යාසයේ ආචුපදේ තියෙන පුතා එකේ එක අභ්‍යාසයේ ගණන් තියෙනවා 6ක් නේද 7 වෙනි පිටුවේ ගණන් 6යි ගණන් 6ක් තියෙනවා කේන්ද්‍රේ ඛණ්ඩයේ චාප කොටසේ දිග සොයන්න කියලා තියෙනවා අන්නේ ගණන් 7 හදන්න පුතා මෙතන ගණන් 7ක් තියෙනවා ඒ ගණන් 7 හදන්න යමාල එක නෝට් කරන එකේ එක අභ්‍යාසය එකේ එක අභ්‍යාසයේ හදාගෙන ඉන්න ඕන කවන සතියනකොට ඔව් මම ටියුට් එක අනිවාර්යෙන් දාන්න හෙට දාන්නම් පුතා ටියුට් එක හොඳයි යමාල ටියුට් එක පොඩ්ඩක් ලියාගෙන මම ටියුට් එක මම හෙට දාන්නම් මේ ගෲප් එකට හරි ටියුට් එක හදන්න ඕන ඔව් ටියුට් එක හදන්න ඕන ගණන් ටික දාන්න ඒක මම අනිවාර්යෙන් දාන ගෲප් එකට මොකද මේ අද කරපු ගණන් වල මොකක් හරි ඔව් අද කරපු ගණන් වල මොනවා හරි අඩුපාඩු නොතෙන්නම් තියෙනවද තේරෙනවද නෑ සර් ඔව් නෑ නේද ඔව් තේරුණා
හොඳයි පුතා. තව යාළුවෝ එහෙම ඉන්නවනම් පුතා යාළුවන්ට මතක් කරන්න මොකද සමහර ළමයි ඉන්නවා 14 මුල් පාඩම් ටික තේරුම් නැති ළමයි. නේද? මොනවා හරි හේතු නිසා යාළුවෝ ඉන්නකොට පොඩ්ඩක් දැනුවත් කරලා පන්තියට සහභාගී වෙන්න කියන්න. සම්පාදම් කිමුන් හරියනේ. මුලින්ම කරන නිසා මේ ඔයාගේ අර ඉංග්‍රීසි යාළුවට කියන්න පොඩ්ඩක් මම වීඩියෝ එක දාන්න හිටව දෙන්න. වීඩියෝ එක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න කියලා. හරි. හොඳයි පුතා එහෙනම් අපි අදට පන්ති නවත්තමු. හරි. අයබෝවන්. Subscribe now and press the bell icon. Subscribe now and press the bell icon. Subscribe now and press the bell icon. Subscribe now and